සුබම සුබදෑසනක් වෙන්න කියලා වහන්සේලාට ප්‍රාර්ථනා කරනවා. හරි අද නම් ටිකක් හයියෙන් කතා කරන්න අමාරුයි හාමුදුරේ උරේ පොඩි ආබාධයක් ඇති වෙලා තියෙන්නේ. සෙම ගතිය වගේ ඉතින් අපි කොහොම හරි කරගෙන යමු. අපේ අනිත් පොඩි හාමුදුරු ටික සම්බන්ධ වෙනකම් අපි වැඩේ පටන් ගමු. මොකද 8:00ට මම පටන් ගන්නවා කියලා මෙසේජ් එකක් දැම්ම. දැන් 8:03යි වෙලාව. හරි. එතකොට මේ අපේ හාමුදුරු හරි අපේ ආන්දරේ එතකොට මේ අපි මේ දවස්වල කතා කරගෙන ආවේ ප්‍රශ්න පත්‍රය ගැන. එතකොට ඒක අපිට තව කොටසක් තියෙනවා කතා කරන්න. අපි ටිකක් වේගෙන් යන්නේ, අපි ටිකක් ඉබ්බා වගේ යන්නේ. මොකද ඉබ්බා හිමින් හිමින් කියලා තමයි ඒව දැනට ලං උනේ. ඒ නිසා එක දවසකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර ආකෘතිය, විෂය නිර්දේශය, ඒ වගේම මේ සෑම දෙයක්ම අපි මම හිතන්නේ දැන් දවස් 4ක් විතර වගේ කතා කරා. අද 4 වෙනි දවස හෝ 5 වෙනි දවස් මටත් මතක විදිහට. ඉතින් කෙසේ හෝ අපි ගිය සතියේ කතා කරා අපේ හඳුන්නේ අපි නූතන පන්ති සංග්‍රහය ඇසුරු කරගෙන නූතන පන්ති සංග්‍රහයේ ආඛ්‍යාන රූපී කාව්‍ය ස්වභාවය හා සමාජ යථාර්ථය කියන මාතෘකාවත් එක්ක අපි ගිය සතියේ විශේෂයෙන්ම වහන්සලත් එක්ක ඒ හා සබැඳි නිදසුන් එක්ක සාකච්ඡා කළා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන ප්‍රශ්නේ තමයි ටියුට් එක ගන්න බැද්දේගම නවකතාවේ පුංචි මණිකාගේ චරිතයෙන් මම කියනකොට මොනවා හරි අපැහැදිලි දෙයක් වුණොත් මගෙන් අහන්න හම්බුනේ. මොකද මේ සමහරලාට අද කටහඬ ටිකක් වෙනස් නිසා පොඩ්ඩක් වෙනස් වෙලා හෙන්නත් පුළුවන් සමහර විට. ඒක නිසා හරි. එතකොට පුංචි මණිකාගේ බැද්දේගම නවකතාවේ පුංචි මණිකාගේ චරිතයෙන් සැබෑ පතිනියකගේ ස්වභාවයත් සිහින විද වැටුණු කතකගේ ස්වභාවයත් මනවින් නිරූපිතය එක් කරුණකට උදාහරණ දෙකකින් දක්වමින් විමසන්න. එතකොට අපේ හඳුනේ මෙතන පැහැදිලිවම අපිට පේන්න තියෙන දෙයක් තමයි මොකද්ද මේ ලක්ෂණ කීයක ප්‍රශ්නයක්ද කතා කරමු මාත් එක්ක. ලකුණු කීයක ප්‍රශ්නයක්ද? 15ක සර්. අන්න හරි. මේ ලකුණු 15ක ප්‍රශ්නයක්. ලකුණු 15ක ප්‍රශ්නයක්. ලකුණු 15ක් කියලා කියන්නේ මෙතන සම්පූර්ණයෙන්ම අපිට මේක දෙකට බෙදලා තමයි යන්නේ. මොකද මේකට හේතුව හඳුරුනේ මේකට අදාළ වෙච්ච කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි අයන්න, අනිත් එක තමයි ආයන්න. දැන් අයන්න ගත්තට පස්සේ අයන්නෙන් අහන්නේ සැබෑ පතිනියකගේ ස්වභාවය. එතකොට සැබෑ පතිනියකගේ ස්වභාවය කියන කාරණාවට සැබෑ පතිනියකගේ ස්වභාවය කියන කාරණාවට අදාළව උදාහරණ දෙකක් තියෙන්න ඕන. ඒ වගේම තමයි මේ උදාහරණ දෙක හරහා තමයි හාමුදුරනේ විචාර ප්‍රශ්නෙට අදාළ කරුණු ටික විස්තර වෙන්න ඕනේ. විචාර උත්තරයට අදාළ කරුණු ටික විස්තර වෙන්න ඕනේ මේ කියන කාරණාවත් එක්ක. එතකොට පුංචි මණිකාගේ චරිතය තුළ අපිට කරුණු බොහෝමයක් කතා කරන්න පුළුවන් හාමුදුරනේ බැද්දේගම කියන නවකතාවත් එක්ක. එතකොට නමුත් ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ පුංචි මණිකා සැබෑ පතිනියකගේ ස්වභාවය නිරූපණය කරන චරිතයකේ බැද්දේගම නවකතාව තුල. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන එක තමයි දෙවෙනි ආයන්න. මොකද්ද? හරි. සිහින බිඳ වැටුණු කතකගේ ස්වභාවය. අන්න හරි. සිහින බිඳ වැටුණු කතකගේ ස්වභාවය. කතකගේ ස්වභාවය. පැහැදිලි. එතකොට අපේ හඳුරුනේ අපිට ලකුණු 15ක් දෙන්නේ මේ අයන්න ආයන්න කියන මේ කරුණු දෙකට අදාළ වෙලා ඒ කරුණු දෙකට අදාළව මේකට පළවෙනි අයන්නට උදාහරණ දෙකයි. ආයන්න කියන මේ කතන්දරයට උදාහරණ දෙකයි. එතකොට මේ උදාහරණ හතරක් අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට ඇතුළත් වෙන්න ඕනේ. එතකොට ඊළඟට අනිත් එක තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ ලියවෙනකොට අනිවාර්යෙන්ම මේ සැබෑ පතිනියකගේ ස්වභාවය කියන එකට පිටින් යන්න එපා. සිහින බිඳ වැටුණු කතකගේ ස්වභාවය කියන එකට පිටින් යන්න එපා.
පුළුවන් තරම් මේ දෙක ඇතුළු කරගෙන මේ දෙක සීමාවක් කරගෙන මේ දෙකන දැන් අපි හිතමු මේක තමයි සැබෑ පතිනීකගේ ස්වභාවය විස්තර කරන අවස්ථාව. එතකොට හාමුදුරනේ මේක සීමාවක් තියාගන්න. නැත්තම් දැන් පුංචි මණිකාගේ ළමා කාලය දැන් පතිනියකගේ ස්වභාවය හාමුදුරනේ ළමා කාලයට අදාළ වෙන්නේ නැහැ. පතිනියක් කියලා කියන්නේ කවුද? බිරිඳ. බිරිඳක්නේ. එතකොට පුංචි මණිකා බිරිඳක් උනේ බබුන් එක්ක එකතු වුණාට පස්සේනේ. එතකොට එතකන් එයා බිරිඳක් නෙවෙයිනේ. එතකොට ඒ නිසා එයා එතකන් කවුද? එතකන් එයා පුංචි කෙල්ලෙක්. එතකොට මෙහෙමයි සිලිඳුත් එක්ක මෙහෙම හින්යාමිත් එක්ක මෙහෙම කැලේට ගියා සෙල්ලම් කරා ඒව අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න අපේ ගොඩක් අය දරුවොත් එහෙමයි සමහර තැන්වලදී වරද්දන තැනක් තමයි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. ආම්ඳුරනේ මේකෙන් අහන්නේ පතිනියකගේ ස්වභාවය. පතිනියක් කියලා කියන්නේ එතකොට ස්වාමි කියන්නේ මිනිහෙක් බැඳපු ගැහණියෙකු. සිහින බිඳ වැටුණු කතක්. කතක් කියන්නේ කාන්තාවක්. කාන්තාවක් කියලා කියන්නේ ටිකක් වයසට ගිය කෙනෙකු. පුංචි කෙල්ලෙකුට කාන්තාවක් කියලා කියන්නේ. තේරුණාද? ඒ නිසා අන්නේ දෙක හොඳට මතක තියාගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න බබුන් එක්ක විවාහ වුණු අවස්ථාවෙන් පස්සෙන සිදුවීම් ටිකක් තමයි අපි මේකට ගන්න. හරි. එහෙනම් දැන් ඔබ වහන්සේලා බැද්දේගම අච්චුපත අතර ගන්න, කොලයක් අතර ගන්න. කොලේ නැත්නම් අපි අර මේ දක්වා කියන්නේ නෝට් ලියාගෙන ආපු පොත තියෙනවා නම් ඒක ගන්න. අද දිනේ දාන්න. අද දිනේ දාලා ඔබ වහන්සේලා ලියාගන්න පුංචි මණිකාගේ චරිතය කියලා. පුංචි මණිකාගේ චරිතය කියලා මාතෘකාවක් ලියාගන්න. දිනේ දාන්න අනිවාර්යයෙන්ම. හරි. ආදනේ මෙහෙම ලියන්න. වැද්දේගම නවකතාවේ මැණික වන්නේ වැද්දේගම නවකතාවේ මැණික වන්නේ හරි හරි සර්. පුංචි මැණිකාගේ චරිතයයි මැණික වන්නේ පුංචි මැණිකාගේ චරිතයයි ඈ පිළිබඳ තතු විමසීමේදී අවධානය යොමු කළ හැකි අවස්ථාවන් බොහෝමයකි මෙහිලා නැත්නම් මෙහිදී කියලා දාන්නකො මෙහිදී අප අවධානය යොමු කරන්නේ
අවධානය යොමු කරවන්නේ පහත දැක්වෙන කරුණු කෙරෙහිය. අඳුරේ මොහොතක් දෙන්න මට උන්න. කරුණු කෙරෙහිය. හරිද? හරි සර්. හරි. අපේ හාමුදුරනේ ඊට පස්සේ ඔබ වහන්සේලා පල්ලෙහැට රූල් 3කට යටතේ තමයි අපි ලියන්නේ. ඉස්සලම අංක 1 දාගන්නකො. පල්ලෙහැට අංක 1. අංක 1 දාලා ලියන්න හාමුදුරනේ. දුප්පත්කමින් සමාජ අසාධාරණේ. ඔව් අහන්න හාමුදුරනේ. මේ රූල් 3ක් ඉදිරි කරන්න ඕනේ සර්. ඇයි ඒ? සර් කිව්වේ දැන් නෑ. අවශ්‍ය වෙන්නේ කරුණු 3ක ලියනවා කියලා කිව්වේද? නෑ. අටලෝ ගන්න එපා. මම කියන එක අහන්න. දැන් ඡේදෙලි ගිහලා ඉවරනේ. ඡේදෙලි ගිහලා ඉවර නම් ඊළඟ ඒ යට රූලෙන් අංක 1 දාන්නකො. එතකොට හරි. අංක 1 දාන්නකො මෙතනින්. අංක 1 දාලා මෙහෙම ලියන්න. දුප්පත්කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහැණියකි. දුප්පත්කමින් සමාජ අසාධාරණයට එනෝනේ සමාජ අසාධාරණයට පේන්නේ නැනේ. සමාජ අසාධාරණයට ලක් වූ ගැහැණියකි. ඔන්න හාමුදුරනේ පළවෙනි එක පුංචි මණික ගැන කතා කරන පළවෙනි කාරණාව. දුප්පත්කමින් ප්‍රශ්න පත්‍රේ පොඩක් පැත්තකින් යන්නනේ. ප්‍රශ්න පත්‍රයේ උත්තරේට අපි එන්නේ මේ කරුණු ටික ගැන කතා කරලා ඉවරනාට පස්සෙත්. ඒ නිසා ප්‍රශ්න පත්‍රේ චුට්ටක් පැත්තකින් දාලා අපි ඉස්සලා මේ කරුණු ටික ගැන අවධානය යොමු කරමු. දුප්පත්කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහැණියකි. අංක 2 ධෛර්යවන්ත තැනැත්තියකි. අංක 3 ස්වාමී භක්තියෙන් හෙබි පතිනියකි. හරි. ස්වාමී භක්තියෙන් හෙබි පතිනියකි. හරි. පැහැදිලිද හාමුදුරනේ? අපැහැදිලි හාමුදුරනක් කියනවා නම් අහන්න. පැහැදිලිද? හරි. හරිද? තව ලියනවද? ලියන පොඩි හාමුදුරුවෝ ඉන්නවද?
හාමුදුරනේ මෙතන යටින් ලියා ගන්න යනු වෙනි කියලා. යනු වෙනි. යනු වෙනි. යනු වෙනි. හරි. හරි නේද? ලියන අය කවුරුවත් නැහැනේ. හරි. දැන් හාමුදුරනේ ලියන එක පොඩ්ඩක් නවත්තලා කියන ලියලා ඉවරයිනේ කොහොමද? දැන් චුට්ටක් අවධානය යොමු කරන්න. බැද්දේ ගම නවකතාව තුළ ඉදිරිපත් කරන පුංචි මණිකාගේ චරිතය අපිට හාමුදුරනේ කරුණු රැසක් ඔස්සේ විස්තර කරගෙන විචාරය කරගෙන යන්න පුළුවන් චරිතය. දැන් ඇත්තටම අපි මේ කරන්නේ චරිත නිරූපණයක්නේ. මොකද්ද මේ කරන්නේ? චරිත නිරූපණයක්. මොකද්ද මේ චරිත නිරූපණයක් කියලා කියන්නේ? දැන් අපි ඒක ඉස්සලම දැනගෙන ඉන්න. දැන් අපිට සමහර වෙලාවට බැද්දේගම නවකතාවේ චරිත ඉන්නව ගොඩක්. සිලිඳුයි, පුංචි මණිකයි, ඉන්නියාමින්, කලිනාහාමින්, බබේහාමින්, පුංචිරාලයි, බබුන්නින්, ප්‍රනාන්දුයින්. ඊට පස්සේ අපිට තව ගත්තොත් එහෙම ඔය ASCII ප්‍රධාන වශයෙන්ම ගන්නේ ওই ටිකනේ. ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන ওই චරිත හත අට තමයි අපිට හම්බෙන්නේ. එතකොට ওই චරිත හත අට ඇතුළත අපිට සමහර වෙලාවට බොහෝ දුර චරිත නිරූපණය සාකච්ඡා කරන්න වෙනවා. සහ අපි ඒක දැනගෙන ඉන්න වෙනවා. එතකොට ආමතුරුනේ මොකද්ද මේ චරිත නිරූපණය කියන්නේ? මට කතා කරමු බලන්න. මොකද්ද ඔබ වහන්සේලා දැනට අවබෝධ කරගෙන තියෙන විදිහට චරිත නිරූපණයක් කියලා කියන්නේ? චරිත නිරූපණයක් කියන කුමක්ද? එම චරිතය පිළිබඳව ඉස්මතු කරලා ගන්න එක. ඔව්. හරි. තව උත්තර තියෙනවද? සිංහල කියලා කියන්නේ කටවල් වහගෙන ඉගෙන ගන්න පුළුවන් විෂයක් එහෙම නෙමෙයි. උත්තර දෙන්න ඕනි. අනිත් විෂයන් වගේ නෙමෙයි. කොහොමද කියලා අනිත් කට්ටියට කියන එක. ඒ කියන්නේ චරිතය ඔව්. කියන්න අපි අහන්නේ ආයෙ පාර. චරිතය මොන වගේද කියලා කියන එක. ඔව් ඒකත් හරි. චරිතය මොන වගේද කියලා කියන එක. අතුවරයා එම චරිතය චරිතය පිළිබඳ විස්තර කිරීම. හඳුන්වා දෙන්නේදී අතුවරයා චරිතය. එම චරිතය පිළිබඳව හඳුන්වලා දෙන්න. තවත් හඳුන්වන මම කියන්න හදුවා මොකක් හරි. චරිතයේ ස්වභාවය විස්තර කිරීම. ඔව් චරිතයේ ස්වභාවය විස්තර කිරීම. හරි. එම චරිතය විස්තර කිරීම. ඔව් එම චරිතය විස්තර කිරීම. හරි. ඔක්කොම උත්තර ටික කැටි කළා මම මෙන්න මෙහෙම එකක් ගන්නම්. බොහොම හොඳයි. ගොඩක් සතුටුයි. හාමුදුරනේ මෙහෙමයි. දැන් අපි සමහර වෙලාවට බොහන්සලා දන්නවා දැන් ඔය අපි ගීතයක් එහෙම අහනකොට ඒ ගීතයේ තියෙන සමහර වචනවලට ඒ ගීතයේ තියෙන තනුවට එතකොට මේ දේවල් වලට සමහර වෙලාවට අපේ හදවත තුළ යම්කිසි දෙයක් නිර්මාණය වෙනවා. මොකද්ද මේ නිර්මාණය වෙන්නේ? සමහර විට අපිට මහා විශාල දුකක් හැදෙන්න පුළුවන්. සමහර විට අපිට මාර සතුටක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ගීත අහනකොට ඇත්තනේ කියලා පුදුමාකාර කලකිරීමක් මේ සමාජයේ ගැන ඇති වෙන්න පුළුවන්. එතකොට අන්න ඒකට අපි කියනවා හාමුදුරනේ භාව උද්දීපනය කියලා. භාව උද්දීපනය. අපේ තියෙන හැඟීම් දැනීම් මොකද කරන්නේ? ඉස්සරහට උද්දීපනය කරනවා. ඒ කියන්නේ ඒවා අවුස්සනවා. භාව උද්දීපනය කියන්නේ ඒකට. එතකොට හාමුදුරනේ නවකතාවක වේවා කෙටි කතාවක වේවා යම් ගද්‍ය නිර්මාණයක චරිතයක් පිළිබඳව අපිට ඒ චරිතය අනේ පවුනේ අනේ ඕකට යසයි තව කෙලවෙන්න ඕන ඕකට ඔහොම වෙලා මදි අනේ සමහර චරිත ඉන්නවා අනේ දෙයියනේ පව් ඇයි මෙහෙම මිනිස්සුන්ට වෙන්නේ දෙයියනේ කියලා අපිට කියවෙනවා අපිට හිතෙනවා දැන් අර උදාහරණයක් අපි ගත්තොත් එහෙම සමහර විට අපිට හිතෙනවා ප්‍රනාන්දු මුදලාලි බබේහාමි ආරච්චිලයි දෙන්නත් එක්ක සිලිඳුගේ ගෙදරට හොරබඩු ගිහුන් දාලා සිලිඳු සම්පූර්ණයෙන්ම හොරකම සිද්ධ කරාය මේ බබුන් සම්පූර්ණයෙන්ම හොරකම සිද්ධ කරාය කියලා උසාවියට එක්ක ගිහින් බබුන්ව මාස 6කට බරපතල වැඩ සහිතව ඉරේයව. එතකොට ඇත්තටම ඇයි ඒ තරම් මානසික තත්ත්වයකට බබුන් ඇද දැම්මේ? පුංචි මණිකත් එක්ක මොනතරම් ආදරෙන් ඉන්න තිබුණාද බබුන්? ඇයි ඒක කෑවේ?
ඇයි ඒ අමුතු සමාජ ක්‍රමයක් ඔවුන්ගේ ජීවිතවලට හැදුවේ? මෙන්න මෙහෙම අපිට හිතෙන්න පුළුවන් අමුතු. හරිද? එතකොට එහෙම හිතෙන්නේ ඇයි? බබුන් පව් කියලා හිතෙච්ච නිසා. අන්නේ අපිට පව් කියලා හිතනවා නම් අන්න ඒකට තමයි අපි කියන්නේ චරිත නිරූපණය. තවත් සරල කරලා මම කියන්න චරිතයක් පිළිබඳව අපේ හිතට දැනෙන දේ තමයි අපි කියන්නේ චරිත නිරූපණය. දැන් අපි හිතමුකෝ දැන් අපේ පොඩි හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා මෙතන අපේ දරුවෝ ඉන්නවා සිල් මෑණියෝ මේ මෙහෙණින් වහන්සේලා ඉන්නවා. ඒ නිසා දැන් ඔබ වහන්සේලාට ඔයාලට දැනන විදිහක් තියෙනවා. දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රනාන්දු මුදලාලි මරුනේ සල්ලි තිබුණා නම් මරුනේ ප්‍රනාන්දු මුදලාලි සුපිරි පොරක් කියලා ඔන්න හිතෙන්න පුළුවන් සමහරුන්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අයියෝ ප්‍රනාන්දු සෙක් මහා කාලකන්ණියෙක් ඕක අර බබුන්ලගේ පවුල් පරිසරයේ එහෙම් පිටිම කෑවා. ඊට පස්සේ බබේකාමි හිටියානම් මං ගාව ඕකගේ හොම්බට දෙකක් කනිනවම මං එහෙම බබුන් වෙලා හිටියානම් මං ඕකට හොඳ දඬුවමක් දෙනවා කියලා හිතන්න පුළුවන්. ඒක තමයි හාමුදුරනේ චරිත නිරූපණය. චරිත නිරූපණයක් කියන එකෙන් සරලව අපි ගන්න මොකද්ද? චරිතයක් පිළිබඳව අපිට දැනෙන දේ තමයි හාමුදුරනේ චරිත නිරූපණය. ඔබ වහන්සේලා 19ක් ගත්තොත් ඔබ වහන්සේලා බබුන් ගැන කියන්නේ 10 විදියට. එන්නම් මං කියන ඒ නිසා චරිත නිරූපණය කියන එක විදියකට වෙන්නේ නැහැ. චරිත නිරූපණය කියලා කියන්නේ මොකද්ද? චරිතය දිහා බලලා මට දැනෙනවා නම් දෙයක් ඒ දේ පිළිබඳව මං යමක් කියනවනේ. ආන්නේ දෙයට තමයි අපි කියන්නේ චරිත නිරූපණය කියලා. එතකොට එහෙනම් හොඳට මතක තියාගන්න මම කතා කරන්නේ මම පුංචිමණිකාගේ දැකපු ලක්ෂණ 3ක් අරගෙන. එතකොට ඔබ වහන්සේලා මොකද කරන්න ඕන? ඔබ වහන්සේලා මීට එහා ගිය දැක්කක් තව තියෙනවා. ඔබ වහන්සේලා මේකට තව කරුණු දෙකක්වත් අතරම එකතු කරගන්න. මම මේ කරන්නේ ඔබ වහන්සේලාට මූලික පියවර ෆවුන්ඩේෂන් එක අත්විවරම දාලා දෙන්න. තේරුණානේ? ඒ නිසා ඔන්න මම දැක්කා පුංචිමණිකාගේ චරිතයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කතා කරන්න පුළුවන්. මොකද්ද? දුප්පත්කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහැණියකි. මම බැද්දේගම කියවනකොට මම දැක්කා මේ බැද්දේගම නවකතාව තුල ඉන්න පුංචිමණිකට මේ හැම දෙයකම කෙලවුනේ. අපි මේ වචනේ ගමු. සිංහල වචනයක්. සරලයි. හැම දෙයකින්ම ඇයට නැති උනේ. ඇගේ දුප්පත්කම හින්දා. ප්‍රනාන්දු ගාව ප්‍රනාන්දු නැමැති මූල්‍යමය සංකේතය. ප්‍රනාන්දු කියන්නේ සල්ලි කඳක්. සල්ලි වලට කරන්න බැරි දෙයක් නේ. මාගමසේකර මහත්තයා කිව්වේ සල්ලි මරා මේ බල්ලුමලාලා හරි සල්ලි හොයාලා ඉන්න ටිකේ ඉමුකුසුදු ජොලිය දමාලා. ඒ නිසා අද කාලේ හාමුදුරනේ සල්ලි වලට යටත් ජන සමාජයක්. ඒ නිසා එදත් මොකද උනේ? බැද්දේ ගමේ ඉන්න වාණිජ සංකේතය තමයි කවුද? ප්‍රනාන්දු මුදලාලි. එතකොට ප්‍රනාන්දු මුදලාලි ඇවිල්ලා දුප්පත්කමින් අසාධාරණයට පුංචිමණිකාව පත් කළේ ඇයි? පුංචිමණිකට සල්ලි දෙන්නේ නැති නිසා. එතකොට තමන්ගේ මිනිහා මාස 6කට හිරේ යනකොට හරිද? තමන්ගේ මිනිහා මාස 6කට හිරේ යනකොට පුංචිමණිකට බේර ගන්න බැරි වුණේ ඇයි? සල්ලි දෙන්නේ නැති නිසා. එතකොට පෙරක දෝරුවෙකුට කතා කළා කීයක් හරි දීලා බබුන් වෙනුවෙන් කතා කරා නම් සමහර විට බබුන් ඉර ගෙදර නොයා ඉන්නත් තිබුණා. එහෙම වුණා නම් බැද්දේ ගමනව කතාව ඔයිට ඇදී සම්පූර්ණයෙන් වෙනස් වෙන්න. තේරුණාද? ඒ නිසා හාමුදුරනේ මතක තියාගන්න මේ දුප්පත්කමින් සමාජ අසාධාරණයට ලක් වෙච්ච ගැහණියක් කියලා මම දැක්කා පුංචිමණිකාව. මම පුංචිමණිකාව දැකපු විදිය. අන්න පුංචිමණිකාගේ චරිතය නිරූපණය කරන්න. එහෙනම් මේ කියන කාරණාවත් එක්ක. දෙක. පුංචිමණිකා ධෛර්යවන්ත තැනැත්තියක්. පුංචිමණිකාගේ මිනිහ නැති වුණා. පුංචිමණිකාගේ තාත්තා නැති වුණා. පුංචිමණිකාගේ සහෝදරිය ගෙන්නියා වල්ලෙකුට ගහන වගේ මිනිස්සු කැලේදී අල්ලගෙන ගහලා මරලා දැම්මා. පුංචිමණිකාගේ අම්මා පුංචිමණිකා ඉපදිච්ච දවසේම නැති වුණා. එතකොට කර්ලිනාමි පුංචිමණිකාගේ අම්මගේ සමා වෙන්න මේ තාත්තගේ සහෝදරිය නැති වෙලා ගියා. අන්තිමට මොකද උනේ? නැත්තරම නැති වුණා. නැති වෙන්න තිබුණේ මොකක්ද? නැති වෙන්න තිබුණේ තමන්ගේ ජීවිතයේ විතර අවසානයේ ඒකත් නැති. එතකොට හඳුරුනේ ඒ සෑම තැනකම ධෛර්යවන්ත තැනැත්තියක් විදියට. එතකොට කඹුරු පිටිය හරහා තංගල්ලට ගියේ මොකටද? උසාවියට. කවදාවත් තනියෙන් ගිය ගමනක් නේ. පාරේ නිදා ගන්න බයයි. අරත්තකාරයෝ යන. තමන් තනිකරම ගැහැණියා. තනි වෙච්ච ගැහැණියා. එතකොට අරත්තකාරයෝ මොකද කරන්නේ? අරත්තකාරයෝ මේ ගෑණිට අරත්තේට්ටම් කරන්න පුළුවන්. කාමුක හැඟීම් තියෙන මිනිස්සු. ඒ නිසා මම මොකද කරන්නේ? මම තනියෙන් බය නැතුව කැලේට ගිහින් නිදාගත්තා. නෑ ධෛර්යවන්ත චරිතයක් තමයි. ධෛර්යවන්ත තැන අන්න මම දැකපු විදිය පුංචිමණිකාගේ. ඒ නිසා සමහර තැන්වල මොකද කරේ? කර්ලිනා හාමි පුංචිමණිකයි හාමුදුරනේ ගෙදර තනි වෙනකොට ගෙදර තිබිච්ච කුරක්කන් ටික ඉවර වෙනවා. ගෙදර තිබිච්ච මිනේරි ටික ඉවර වෙනවා. කණ්ඩ දෙයක් නැහැ. මේකි පටන් ගන්නව මොනව කරන්නද? මිනිස්සුන්ගේ හේන් වල කුලියට වැඩ කරන්න යන පිරිමියෙක්. එතකොට මේ මොකක් හින්දාද මේ? ධෛර්යවන්තකම නිසා.
හැමදාම උදේ පාන්දර නැගිට මොකක් බලාපොරොත්තු වෙන්නේ? මොකක් බලාපොරොත්තු වෙන්නේ? මතකද කතාව මම කිව්වා හතර පාරක්. ඔව්. ඇහුන්නේ නැහැ මට. හැමදාම උදේ පුංචි මණික නැගිට්ටාම ඔව් බබුන් නේවි කියලා හිතන්නේ. ඒ ධෛර්යය. ඔව් බබුන් නේ කියලා. එතකොට අන්න ඒ වගේ අර ලස්සන අපූර්ව සිතුවිලි දාමියක් ඔස්සේ ධෛර්යවන්ත චරිතයක් විදිහට වෙන ගෑනු හූල්ලනකොට වෙන ගෑනු මානසිකව වැටෙනකොට පැද්දේ ගමේ හිටපු පුංචි මණික මොකද කරේ? ධෛර්යවන්ත කාන්තාවක් විදිහට. ස්වාමී භක්තියෙන් හෙබි පතිනියක් විදිහටත් මම දැක්කා. ස්වාමී භක්තියෙන් හෙබි පතිනියක් කියන එකෙන් අදහස් කරේ මොකද්ද? හාමුදුරුවනේ අපි අහලා තියෙන කාම මිත්‍යාචාරය. එතකොට ස්වාමියෙකුට තමන්ගේ ස්වාමි දියණියක් ඉන්න ඕනේ. ස්වාමි දියණියකට ස්වාමියෙක් ඉන්න ඕනේ. එතකොට මේ දෙන්න අතර අන්‍යෝන්‍ය සුවද සබඳතාවයක් තියෙන්න ඕනේ. ඒක තමයි මේ දෙන්නගේ අනාගතය කියලා. එතකොට ඒ දෙන්න අතර එකිනෙකාට සැකයෙන් ජීවත් වෙන සමාජ ක්‍රමයක් නම් තියෙන. ඒතර කවදාවත් ලස්සන කුටුම්බයක් නිර්මාණය වුණේ නැහැ හම්. ඒ නිසා මතක තියාගන්න ස්වාමි භක්තියෙන් හෙබි අපිට මතකයි ස්වාමි භක්තිය මොනතරම් ප්‍රබලව තිබුණාද කියනවද? ප්‍රනාන්දු මුදලාලිගේ ගෝල කොල්ලව යවුවා. මගේ ස්වාමියා හරි හොඳයි. උඹට ඔහු ආදරෙයි. පුළුවන් නම් උඹ ප්‍රනාන්දු මුදලාලිගේ ගෙදර රැය වෙලාවල්. එහෙමත් නැත්නම් ප්‍රනාන්දු මුදලාලි රැය වෙලා උඹලාගේ ඔබේ ගෙදර ඉන්න. මොකක් වුණාට පස්සේද? බබුන් හවස හේනට ගියාට පස්සේ අරුවට මොකද කරේ? පන්න එල්ලව ගැහුවා. කාටද? අර කොල්ලට. ඇයි ඒ? ආමුදුරනේ දුප්පත්කම මොනතරම් තිබුණත් දුප්පත්කමින් අසරණ වෙලා තිබුණත් කන්න නැතුව පාරේ වැටිලා හිටියත් තමන්ගේ ප්‍රතිපත්තිය කෙනෙක් විනාශ කරේ නැහැ. යහණියක් වුණත් පිරිමියෙක් වුණත් ප්‍රතිපත්තිකරුකෝ ජීවත් වෙන්න ඕනේ. නිසා අන්න ඒකයි මම කිව්වේ ස්වාමි භක්තියෙන් ස්වාමියාට පමණක් තමන්ගේ ජීවිතය වෙන් කරපු තමන්ගේ ජීවිතේ කැප කරපු ප්‍රබල චරිතයක් විදිහට අපිට අගය කරන්න පුළුවන් පුංචි මණිකගේ චරිතය. ඊට පස්සේ තවත් ගත්තොත් එහෙම අපිට මතකයි උසාවියේ ගිහින් එනකොට අඹරු පිටියේ උසාවියේදී බබුන්ගේ නඩුව විසඳලා බබුන් හිරේ ගියා. බබුන් හිරේ ගියාට පස්සේ සිලිඳුයි පුංචි මණිකයි දෙන්නත් එක කැලෙන් එනවා. ඒ එන ගමන් පුංචි මණික හූල්ලනවා. බලන්න අප්පොච්චි මට මගේ මිනිහ නැති වුණා. අපිට දැන් ඉන්න තැනක් නැති වෙන්න යන්නේ. මම දැන් මොකද්ද කරන්නේ? මගේ මිනිහවත් උන් උදුරගත්. එතකොට ඒ හැඟීමත් එක්ක අවසානයේදී මේ කවුද පුංචි මණිකට හිතන්න පුළුවන් නේ අයියෝ මම යනවා දැන් ප්‍රනාන්දු මුදලාලිත් එක්ක. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. බබුනුත් නැහැ. මගේ අප්පොච්චිට කරදරයක්වත් නැහැ. අපිට පුල් සපාන් එකේ ජීවත් වෙන්න පුළුවන් නේ. ඒ පටු පරමාර්ථයේ බලපු මහ කැට චරිතයක් නෙමෙයි හාමුදුරුවෝ පුංචි මණික කියන්නේ. ඒ නිසා තමන්ගේ මිනිහට පණ වගේ ආදරය කරපු තමන්ගේ මිනිහට පණ වගේ ජීවිතේ පූජා කරපු ස්වාමි භක්තියක් තිබිච්ච පත්නියක් විදිහට අපිට පුංචි මණිකගේ චරිතය මේ කාරණාවෙන් නිරූපණය කරන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මේ එක කාරණාවක තමන් ඒ අවශ්‍ය උදාහරණ ටික මම දෙනවා. මේකටත් එහෙමයි මේකටත් එහෙමයි මේ කරුණු තුනට අදාළ උදාහරණ ටික ගැන අපි අවබෝධයක් අරගෙන අපි යනවා ඔය විචාර ප්‍රශ්න උත්තර ලියන්නේ කොහොමද කියලා බලාගන්න. හරි. ගැටලුවක් තියෙනවා නම් අහන්න වැඩේ පටන් ගන්න කලින්. අපේ ඇදලි තැනක් තියෙනවා නම් නෑනේ. හරි. එහෙනම් නෑ නේද? නෑ සර්. හරි. හාමුදුරනේ ගන්න බැද්දේගම අච්චුපොත. නව කතාව. දැන් ඔන්න මේ කරුණු තුරු ලියාගත්ත යනුවෙනි කියලා දෙනවා. ඊට පස්සේ අපි හාමුදුරනේ ඔබ වහන්සේලා පල්ලෙහාන් ආය අංක එක දාලා දුප්පත් කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහණියෙක් කියන මාතෘකාව ආය පාරක් ලියා ගන්න. මොකද ඒකට අදාළ උදාහරණ ටික තමයි දැන් අපි කතා කරගෙන ලියාගෙන යන්න හදන්නේ. මාර්තුවාසය ලියා ගන්නවා. හාමුදුරනේ මේක එක මේ දැන් ඔබ වහන්සේලා මේ මාතෘකාව තුන ලියාගත්තානේ. ඒ ලියාගත්තට පස්සේ මේ අංක 1 කියන මාතෘකාව නැවත පාරයක් පල්ලෙහාන් අංක 1ම දාලා ලියා ගන්න.
හරිද? හරි සර්. හරි. ආම්දුරනේ මම පිටු අංකෙ විතර ලියනවා. මම මේ දෙවෙනි එක මකන්නම්. ඔබ වහන්සේලා පෙළ ගන්න 125 වෙනි පිටුව. 125 වෙනි පිටුව. සර් මකන්න එපා උඩ එක. හරි හරි ඒක මකන්නේ. ඇයි ඒක ලියාගත්තේ නැද්ද ඉස්සෙල්ලා? කරුණු තුනම ලියාගත්තේ නැද්ද? ඒ පළවෙනි එකම තමයි ඒ. අර මුලින් දුන්න කරුණු තුනෙන්ම පළවෙනි එක. හරි. ආම්දුරනේ යන්න නෙමෙයි වඩින්න නේද? 125 වෙනි පිටුවේ ඔන්න දැන් ටිකක් ක්‍රියාශීලී වැඩේ කරන්න වෙනවා. හරිද? 125 වෙනි පිටුවේ උදර අහගන්න මම කියන එක 125 වෙනි පිටුවේ තමයි පළවෙනි උදාහරණේ තියෙන්නේ. මෙහිම කරන්න. හරිද? දැන් මම කරගෙන තියෙන්නේ පැන්සලක් හරි හයිලයිට් පෙන් එකක් හරි අරගෙන හයිලයිට් පෙන් එක ඉතින් පාවිච්චි කරනවා. ඔබ වහන්සේලාගෙන් පොතක් නම් විතරක් පාවිච්චි කරන්න. පිරිවෙනින් දුන්න පොතක් නම් එහෙම හයිලයිට් කරන්න යන්න එපා. මොකද මේ ඊළඟ අවුරුද්දට පාවිච්චි කරන්න දෙන්න ඕනේ අපි. පැන්සලක් වගේ තියාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඔබ වහන්සේලා අඩි රූලයි පැන්සලයි අරගෙන මම මේ උදාහරණය කියන තැන මාක් එකක් දාගන්න. මාක් එකක් දාලා ඒකට අංක 1 දාගන්න එතන. හරිද? ඊට පස්සේ ඔබ වහන්සේලාගේ නෝට් එක තියෙනවනේ. මේ නෝට් එකේ 125 වෙනි පිටුව පළවෙනි උදාහරණ. අන්න එහෙම දාගත්තා නම් ලේසි. එතකොට ඔබ වහන්සේලා දන්නවා 125 වෙනි පිටුවේ තියෙන පළවෙනි උදාහරණ. ඊට පස්සේ දෙවෙනි උදාහරණ ලියනකොට ඔන්න පිටුව ලිව්වා. උදාහරණ අංකය ලිව්වා. නැත්නම් උදාහරණ අංකය දැම්ම පිටුව දැම්ම. මේ දෙක මාරුණාට ගැටලුවක් නැහැ. එතකොට අපි හිතමුකෝ දැන් පොතේ තියෙන මෙන්න මේ වාක්‍ය කියලා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේක යටින් ඔහොම කරලා ඉරක් අහගෙන ගියා. ඒකට අදාළ අංකය උද්දෘත අංකය මෙතනින් ලිව්වා. පැහැදිලි නේද අපේ හඳුන්නේ? ඔව් සර්. හරි. ඒක පහසුයි. එතකොට පස්සේ මින් චීරිය ඔබ වහන්සේලාට උද්දෘතය අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයට අවධානය යොමු කරන්න පුළුවන්. හරි. මොකද අපිට කාලය ඉතුරු කරගන්න ඕන නිසා ඒකත් පොඩි ප්‍රයෝගයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ආම්දුරනේ දුප්පත් කමින් ආ සමාජ අසාධාරණයේ ලක් වෙච්ච ගැහණියක් කියන එකට ඒ කියන්නේ සමාජ අසාධාරණයේ ලක් වුණා කියන්නේ ඇයට කාගේ පිටක්වත් නැහැ. එතකොට බබුන් හැමදාම හවස් වෙලා හේනට යනකොට ආම්දුරනේ ප්‍රනාන්දු මුදලාලි අල්ලපුවත් හිටියේ මේකයි එක මං ඇල්බම් බැල්ම දාගෙන ඉන්නවා පුංචි මණිකට. පුංචි මණිකට ඇල්බම් බැල්ම දාගෙන ඉන්න වෙලාවේ ප්‍රනාන්දු කල්පනා කරනවා දැන් තමයි ඔන්න පුංචි මණිකගෙන් වචනයක් ගන්න හොඳම වෙලාව කියලා තමන්ගේ කොල්ලෙක් යවනවා. යවුවට පස්සේ ඉතින් මේක කියපු දේවල් අහගෙන හිටපු පුංචි මණික මොකද කරේ? මේකට එලවෙලව පන්න ආයි දුවන්නම ගැහුවා. එහෙම ගැහුවට පස්සේ දැන් අර කොල්ල අඬා ගිහින් ප්‍රනාන්දු මුදලාලි කියන්නේ ඉතින් ආම්බෝ ඒ යක්ෂ ගෑණි මෙහෙම ගැහුවා බලන්නකෝ කියලා. හැබැයි ආම්දුරනේ ප්‍රනාන්දු මුදලාලිගේ හිතේ තිබිච්ච කාමාශාව පුංචි මණික වෙනුවෙන් හිත තුළ නිර්මාණය වෙලා තිබිච්ච අර වැරදි ආකල්පය කිසිසේත්ම හීන වුණේ නැහැ. කිසිසේත්ම අඩු වුණේ නැහැ. ඒ නිසා මොකද කරේ? ගෝලයට කරන්න බැරි විච්ච දේ කරන්න ප්‍රනාන්දු මුදලාලි වැඩේට බැස්. ප්‍රනාන්දු මුදලාලි යනවා පුංචි මණිකගේ ගෙදර. පුංචි මණිකගේ ගෙදර යනකොට බබුන් හේනට ගිහින් ඉවරයි. එතකොට ගෙදර කවුරුවත් නැහැ. ප්‍රනාන්දුට ඕන හැටි පුංචි මණිකත් එක්ක කතා බහ කරගෙන ඉන්න පුළුවන්. ප්‍රනාන්දු ගිය ගමන්ම කිව්වා මොකද ගෑණි අර මගේ කොල්ලට ගහලා තියෙන්නේ? ඒකම අහනම් කියන්න හොඳ නැති කතා ටිකක් කියාගෙන ආවනේ අයියා. කියන්න හොඳ නැති කතා. ඊට පස්සේ ඒක මං ප්‍රනාන්දු මුදලාලි ඇහුවා කියන්න හොඳ නැති කතා කිව්වේ මොනවද? චිකේ ඒව මට අයියත් එක්ක කියන්න බෑ. උඹ බබා උඹට කියන්න බෑ ඇහුවා. කියලා ඔන්න දැන් ඇහුවා. ඊට පස්සේ මොකද කරේ? මොන විකාරද? මොකද උඹ බබෙක්ද? මොකද කතාවල තියෙන ලැජ්ජ නැතිකම? කියලා ඔන්න දැන් ඇහුවා. ඊට පස්සේ ආමුදුරනේ මේ දේ ඇහුවට පස්සේ මොතක් ඉන්න හරි. ඊට පස්සේ ආමුදුරනේ මොකද කරන්නේ? දැන් ඔන්න පුංචි මණිකට ටිකෙන් ටික හැම දාගෙන යනවා. කවුද? බබුන් අප්පු. මේ කවුද මේ ප්‍රනාන්දු මුදලාලි. ප්‍රනාන්දු මුදලාලි හැම දාගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? එක තැනකදී අහනවා හාමුදුරනේ මෙන්න මෙහෙම දෙයක්. මොනවටද බය? මොකද වෙන වැරද්ද? පිට කවුද දන්නේ? බබුන්ට උනත් මොකද්ද කරන්න පුළුවන්?
හාමුදුරේ මගේ ණයකාරයෙක්. එයාට මොකද කරන්න පුළුවන්? දැන් මොකද කරේ? අර ණයකාරයෙක් ණය වලින් පීඩනයට ලක් වෙච්ච මිනිස්සේ. ඒ හින්දා උඹේ පතිවතමට දුන්නට කමන්නේ නැහැ. ඇයි? උඹේ මිනිහා ණයකාරයෙක්. එහෙනම් උඹේ මිනිහ මට යටත් වෙලා ඉන්නේ. ඒ නිසා ඔබ මං කියන දේට හා කියපන්. හාමුදුරනේ එතෙන්දි මොකද කරන්නේ? එතෙන්දි තමයි පුංචි මැනික ලස්සන කියමනක් ඉදිරිපත් කරන්නේ. මොකද්ද? මම බයයි. මට ඒක තෝරලා කියන්න බෑ. අයියා තරහාවේ. ඒ විදිහේ ගෑණියෙක් නෙමෙයි මම. පිටිසර මෝට ගෑණියක්. එයත් එක්ක ආවේ අප්පච්චිටත් විරුද්ධව මගේම කැමැත්ත. කියලා. එතකොට බලන්න දුප්පත්කම නිසා නේද මේ සමාජ අසාධාරණයට ලක් වෙන්නේ. එතකොට ඈට ඒ තරම් පින්සෙන්ඩු වෙන්න උනේ. ඇයි? මම බයයි. මට ඒක තෝරලා කියන්න බෑ. අයියා තරහ වෙයි. ඒ විදිහේ ගෑණියෙක් නෙමෙයි මම. මං ඒ විදිහේ ගෑණියෙක් නෙමෙයි. එතකොට Tamanට ස්වාමියෙක් ඉද්දි, Tamanට ගෙයක් තියෙද්දි, Tamanට කුටුම්බයක්, පවුල් සංස්ථාවක් තියෙද්දි මේ කොහෙවත් යන සල්ලිකාරෙන්ට මෙහෙම ජීවිතේ නතු කරන්න වෙන්නේ ඇයි? මේ තරම් ජීවිතේ බාල්දු වෙන්න වෙන්නේ ඇයි? හාමුදුරනේ මේ දුප්පත්කම නිසා. දුප්පත්කම ඇයව සමාජ අසාධාරණයකට ලක් කරන්න ප්‍රබල අවස්ථාවක් බවට පත් කරගත්තා. ඒ නිසා ඇය කරන සිද්ධ කරන ප්‍රකාශය තුළින් අපිට පැහැදිලි වෙනවා අසරණ වෙන්න පුළුවන් උපරිම අසරණ තලයකටපත් වෙච්ච තැනැත්තියක් කියන එක. ඒ නිසා තමයි අවසානයේදී කියන්නේ එයත් එක්ක ආවේ අප්පොච්චිටත් විරුද්ධව මගේම කැමැත්තෙන්. එහෙනම් මං කැමැති බබුන්ට විතරයි. මම ප්‍රනාන්දුට කැමැති නෑ. ඒක තමයි මේ නොකිය කියන හාමුදුරනේ ඔතන ටිකක් ගහගන්න. මෙන්න අහගන්න. මම බයයි. මං කියන ඉස්සලම අහගන්න. ඊට පස්සේ අන්තිම ඉවරන තැන මාක්කයක් දාගන්න. ඒක ලේස්ටි. උදුරතේ තියෙන තැන වහගත්ත නේද? 125 වෙනි පිටුවේ 125 වෙනි පිටුවේ ඔව් අහන්නකෝ. මේ 125 වෙනි පිටුවේ නෙවෙයි නේද තියෙන්නේ? මොන පිටුවේ තියෙන්නේ එහෙනම්? 114 වෙනි පිටුවේ සර්. හරි. ওই මුද්‍රණයේ 2012 නෙමේද? අමින්ද සර්. නැතුව ඇති. 2020 සර්. ඒක තමයි. මං ගාව තියෙන ආන්දරේ 2012 මුද්‍රණය. ඔබ වහන්සේලා ගාව ඇති අලුත් පොත. එතකොට මේ පිටුවංක පොඩ්ඩක් එහෙම වෙනස් වෙනවා. නමුත් දැන් මෙහෙමයි. දැන් කතාව කියවලා තියෙන නිසා ටක්කාල උද්ෘතයේ තියෙන තැන මතක් වෙන්න ඕන. හොඳයි. එතකොට හොඳයි. දැන් මම 125 114 කියන්නේ ඒතර 6යි 5යි. ඒතර පිටු 11ක විතර පරතරයක් තියෙනවා. හොඳයි ඔබ වහන්සේ. අන්න එහෙම ටක්කාල හොයාගමු. පුළුවන් තරම් අපි කාලය ඉතුරු කරගෙන වැඩේ කරගෙන යන්න බලමු. හරි. ඔන්න හඳුරන්නේ ආන්න මම බයයි. මෙහෙමයි මේ දැන් පරණ පොතේ පිටුවංකනේ මම මේ කියන්නේ. අපේ හඳුනේ මම මේ කියන පිටුවංකෙම තියෙන පොඩි හඳුරුවොත් ඉන්නව නේද? මට අතක් දාගෙන යන්නකෝ ඊයේ. සර් මේ අවසාන මේ 25 වෙනි පිටුවේ අවසාන ඡේදය. ඔව් අන්න හරි. අපේ හඳුරන්ගේ 25 වෙනි පිටුව නේද? ඔව්. හරි. ගැටුවක් නැහැ අපේ හඳුනේ නං. හරි. මං හිතන්නේ අලුත් පොඩි හඳුරුවරුන්ට. එතකොට අපේ හඳුනේ අනිත් පොඩි හඳුරුව ඔක්කොම 114 වෙනි පිටුවේ තියෙන්නේ. ඔව් සර්. වෙන පිටුවක තියන අය ඉන්නවද? 114 125 ඇරෙන්න වෙනත් පිටුවක මේ උදාහරණයේ තියෙන පොඩි හඳුරුවරු ඉන්නවාද? නැද්ද? නැතුවයි සර්. කීයද හඳුනේ අංකේ? කීවිදි පිටුවේ? අන්තිමට තියෙන 25 පිටේ. හරි 25යි 114යි හැරෙන්න වෙන පිටුවක තියෙනවනම් මට කියන්නකෝ. ඒක මොකද මටත් දැනගන්න එක හොඳයි. නෑ නේද? හරි එහෙනම් ওই මුද්‍රණ දෙක තමයි ඇවිල්ලා තියෙන්නේ. හාමුදුරනේ එතකොට ඔන්න අපි සහයෝගයෙන් වැඩේ කරගෙන යන්නේ. එතකොට මං කියන අංකේ ප්‍රශ්නයක් නෑ. අපේ 2012 වගේ මුද්‍රණය කරපු පොත් තියෙන හාමුදුරුවරුන්ට ඒතර මං කියන පිටු අංකෙම ඒ ඔබ වහන්සේලාගේ පොතේ තියෙනවා. එතකොට ඊට අමතරව පිටු කීපයක් පස්සට ගිහින් බලන්න හැම වෙලේම මම ඔය කියන උදාහරණය තියෙනවද කියලා. එතකොට ටක් ගාලා හොයාගන්න පුළුවන් වුණොත් අපේ හාමුදුරුවෝ මයික් එක ඔන් කරලා පිටු අංක කියන්නේ එතකොට අපේ අනිත් පොඩි හාමුදුරුවෝට ඒක ලොකු සහනයක් වේවි. හරි. අපි එහෙම වැඩේ සහයෝගයෙන් කරගෙන යමු. හරි. ඔන්න හාමුදුරුවනේ එහෙනම් ඉරි ගහ ගන්න මෙන්න මෙතනට. මම බයයි. මට ඒක තෝරලා කියන්න බෑ. අයියා තරහවි. ඒ විදිහේ ගෑණියක් නොවේ මම. පිටිසර මෝඩ ගෑණියක්. එයත් එක්ක ආවි අප්පොච්චිටත් විරුද්ධව මගේම කැමැත්තෙන්. ඔතන හාමුදුරනේ මෙන්න මෙතන ඉඳන් ගත්තත් ඇති වුණා. ඇති. ඒ විදිහේ ගෑණියක් නොවේ මම. පිටිසර මෝඩ ගෑණියක්. එයත් එක්ක ආවි අප්පොච්චිටත් විරුද්ධව මගේම කැමැත්තෙන්. ඔන්න ඔතනට නිකන් ඉරක් ගහන්න. ඔන්න ඒතර 125 වෙනි පිටුවේ තියෙන උදාහරණේ. නැත්නම් 114. ඕ. සර් දුප්පත්කමින් සමාජ
අසාධාරණ ලක්කු ගැන ඒකට උදාහරණ කියන්නේ ඒකට තාම ලිව්වේ නැහනේ. ඉතින් ඒකට තමයි මේ උදාහරණය කියන්නේ. මේ මාතෘකාවට අදාළ පළවෙනි උදාහරණය තමයි ඔය මම දැන් මාක් කරගන්නේ. සර් අපි උදාහරණය ලියන්නේ ලියන්න එපා. ආන්දරනේ ලියන්න එපා. ලියන්න අපිට ගොඩක් වෙලා යනවා. ඒ කියන්නේ ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඔබ වහන්සේලා ඉලක්ක ගාලා එක දාගන්න. අන්න හරි. අච්චු පොත අරන් ඒකට ඉරක් ගැහුවා. ඉරක් ගහලා එතන එක දාගන්න. ලියන පොතේ හාමුදුරනේ පිටු අංකෙයි ඔබ වහන්සේලා ඉරි ගහලා දාපු අංකෙයි ඒක ඉස්සරහට දාන්න. එතකොට වැඩේ ගොඩ. එතකොට මේ අපහැදිලි වෙන්නේ නැහැ. උද්ෘතය පොඩා එතකොට පැහැදිලි. මොකද හාමුදුරනේ? උද්ෘතය පොඩක් ආයි කියන්න පුළුවන්ද? පුළුවන් අපේ හාමුදුරනේ. ඒ විදිහේ ගෑණියෙක් නොවේ මම පිටිසර මෝඩ ගෑණියක්. එයත් එක්ක ආවේ අප්පොච්චිටත් විරුද්ධව මගේම කැමැත්තෙන්. හරි සර්. උඩ කැල ඕනද සර් එතකොට? ඒක මම අවශ්‍ය බයයි. නැහැ. ගැටලුවක් නැහැ. මෙහෙමයි ඉතින් අර පාඩම් කරගන්න ඉතින් ලොකු ප්‍රමාණයක් තියෙනවනේ. ඒ නිසා මම ඕක චුට්ටක් අඩු කරේ. ඒක ඕනිම නැහැ. මොකද මේ අපේ අවශ්‍යම කාරණාව කියවෙන ඉතරනේ බාහනු කර දැන් පුච්චිමනිකගේ අසරණ භාවය. ඒ විදිහේ ගෑණියෙක් නොවේ මම පිටිසර මෝඩ ගෑණියක්. එයාත් එක්ක ආවේ අපොච්චිටත් විරුද්ධව මගේම කැමැත්තෙන්. ඒතර දුප්පත්කම නිසා තමයි මේ හැමදේම සිද්ධුනේ. මගේම කැමැත්තෙන් ආවේ. දෙමව්පියෝ මේ දෑවැදි දීලා අතරමානි දාන පහල කරලා දුන්න මගුල් නෙමෙයි මේවා. මගේ කැමැත්තෙන් මම මේ බබුනුත් එක්ක ආවේ. ඒ හින්දා මම මේකට කැමැති වෙන්න විදිහක් නැහැ. එතකොට මොකද වෙන්නේ? දුප්පත්කම නිසා ඒව සමාජ අසාධාරණයට ලක් වුණාම ඒක තමයි උතරින් අපි ඉදිරිපත් කරන්නේ. රයිට්. කාලේ රන්නා වටි අපි යනවා හම්බුනේ 127 වෙනි පිටුව. 127 වෙනි පිටුව. එකසිය විසි හත්වෙනි පිටුව කියලා කියන්නේ. එතකොට ඔබ වහන්සේලා අර පිටුව අනිත් අය පිටුව හොයාගත්තා මම ටක් ගාලා කියන්නකෝ බලන්න. මේක නම් 125 කොයි හරියද සර්? පිටුව පෙළගත්තද හම්දුරනේ? 125 ඉන්නේ sorry මේ සමාවෙන 127 ඉන්නේ මැද හරිය. මැද හරිය කියන්නේ මෙන්න මේ ටික. තුන්වෙනි ඡේදෙ මුල. පුංචි මණිකා කතා කළේ ඊතා සෙමින් පහත් ස්වරයකිනි. ඈදස බලාගෙන කීයද? අලුත් එක 116. 116. 16. ඔව් සර්. හරි බොහොම ස්තුතියි ඔබ වහන්සේට. ආම්දුරනේ 116 ඔන්න මම දැන් උද්ෘතිය කියනවා. පුංචි මණිකා කතා කළේ ඊතා සෙමින් පහත් ස්වරයකින් ඈදස බලාගෙන සිට ප්‍රනාන්දුගේ සිතරැගේ වචනවල ශෝකී භාවයත් ඇගේ ඉවසීමත් වැඩි කී. ඔන්න ඔය කියන උද්ෘතය. පුංචි මණිකා කතා කළේ ඊතා සෙමින් පහත් ස්වරයකින් ඈදස බලාගෙන සිට ප්‍රනාන්දුගේ සිතට ඇගේ වචනවල ශෝකී භාවයත් ඇගේ ඉවසීමත් වැඩි ගියේය. හරි සර්. හරි. ඊළඟට අපි යනවා හඳුරන්නේ. එතකොට ඕක චුට්ටක් මම කතා කරන්නම්. ඕකේ තියෙන්නේ මොකද්ද? ඇයි කතා කළේ හිමින් පහත් සොරේකි. එතකොට මේ පුංචි මණිකා පිළිබඳව කාමයක් පුංචි මණිකා පිළිබඳව නිකන් කියන්නේ අර තමන්ගේ ස්වාමියා කාන්තාව දිහා බලන කෝණයට වඩා එහා ගිය වැරදි විදිහට කැත විදිහට පුංචි මණිකා දිහා බලන්න තමයි මේක ආවේ. කවුද? ප්‍රනාන්දු මුදලාලි ආවේ. එතකොට ප්‍රනාන්දු මුදලාලිගේ හිතටුණක් දැනුණා. හිතටුණක් වැදුණා පුංචි මණිකා කතා කරපු විදිය. එතකොට මෙතනදි කියන්නේ පුංචි මණිකා කතා කළේ ඊතා සෙමින් පහත් සොරේකිනි. ඈදස බලාගෙන සිටගෙන සිට ප්‍රනාන්දුගේ සිතට ඇගේ වචනවල ශෝකී භාවයත් ඇකී විසීමත් ඇති කියේ. අවසානයේ මොකද උනේ? ආම්දුරනේ මේ හැමදේම කියන්නේ දැන් ඒ සිද්ධිය වෙන්නේ ඊට උඩ කියන ඡේදයත් එක්කනේ. ඔන්න තුට්ටක් අහගෙන මම ඉක්මනින් කියන්නම්. මොනවා කියන්නද අයියා? මට ඒක කරන්න බෑ. එහෙම එකක් අපිට වෙන්න තියෙනවා නම් වෙච්චාවේ. කවදාත් මේ ගෙදරට මේ කැලෙන් අපල කඩා වැටෙනවා කියා අප්පුච්චි හැමදාම කියන්නේ. ඉස්සර වෙලාම කණ්ඩ නැතුව ගියා. ඊට පස්සේ අප්පුච්චිට යකා වැහුණා. ඊට පස්සේ නංගිටයි යාගේ ළමයටයි මගේ ළමයටයි තවත් අපල ළමයා මලා. මිනිස්සු පුංචි අප්පුව මැරුවා. නංගිවත් මැරුවා. දැන් තවත් අපල තවත් නස්පැත්තියක්. මොනවා කරන්නද? කවුද මේ කිව්වේ? කවුද කිව්වේ?
පුංචි මැනිකා. පුංචි මැනිකා. ඕන්න බලන්න එතකොට පුංචි මැනිකා ඔය වගේ දෙයක් කියන්නේ ඇයි? ප්‍රනාන්දු මුදලාලි ඉස්සරහා තමන්ගේ දුප්පත්කමින් අසාධාරණයට ලක් වෙච්ච ගැහණියක්. පැහැදිලි නේද? හරි. එතකොට ඔන්න උදාහරණය අපිට එතනට ගන්න පුළුවන්. හරි. අංක 3 වෙනි උදාහරණයට අපි යනවා හාමුදුරනේ 166 වෙනි පිටුව. 166 වෙනි පිටුව. 166 වෙනි පිටුව. 166. සෝ 166 අර 2012 මේ ඔව් ඇහුනේ. ඔව්. හාමුදුරනේ 2012 පොත. 2012 පොත. 166 වෙනි පිටුව. ඒ උද්දෘතයේ තියෙන හරියස පොඩ්ඩක් කියනවා. හරි. 166 වෙනි පිටුවේ තියෙන්නේ අපි ලියන්නේ හඳුනේ 3 වෙනි උද්දෘතය. ඒකත් මැද හරියමයි තියෙන්නේ. අර මේ මෙන්න මේක උද්දෘතය බලන්නකෝ. බබුන් වැළපෙමින් කූඩුවේ පෙරලෙන්නට වෙන පුංචි මණිකා ස්තූපුවට වී හඬන්ටත් කෑගසන්ටත් සැරසුනාය. අහුණා. බබුන් වැළපෙමින් 150 right 156 අපි අලුත් පොත් තියෙන පොඩි හාමුදුරුවන්ට පරණ පොත් තියෙන පොඩි හාමුදුරුවන්ට ඔව් 100 කීයද හාමුදුරනේ අවුරුද්ද 18ත් 166ම තමයි. 2020 සර්. 2020 එකෙත් එකමයි 18ත් එක. මං හිතන්නේ මේ දැන් මංගාව නම් තියෙන මේ ගොඩක් කල් ගත්ත පොත. 9 තියෙන්නේ සර් අපි ගාව. 18 මොකද අපි තියෙන්නේ හාමුදුරනේ? පිටි තමයි. ඒක ඒක හරි. හරි හරි එහෙනම් ගැටලුවක් නැහැ. කොහොමත් ඔය අර මුද්‍රණය කරනකොට පිටු පොඩ්ඩක් එහෙම වෙනවනේ හාමුදුරනේ. ඒ නිසා තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒකත් එක දුර්වලතාවයක්. ඉතින් දැන් හිතන්නකො පොත් 4ක් විතර තියෙන ළමයි ආවොත් ඉතින් මොකද කරන්නේ කියලා. ඉතින් පාන ලංකාවේ එතකොට පිටු 10ක් මඩු වෙලාද? 2020 එනකොට නෑ හාමුදුරනේ එහෙම වෙලා ඇත්තේ. ඒ කියන්නේ ෆොන්ට් සයිස් අඩු වැඩි කරනවා. පොතේ සයිස් එක පොතේ මාජින් එහෙම කරන්න පුළුවන්. එහෙම වුණාම සාමාන්‍යයෙන් ප්‍රමාණය එහෙම වෙන්න පුළුවන්. මේ ෆොන්ට් සයිස් එක දශමයක් හරි පොඩි කරා කියන්නේ පිටු කීයක් අඩු වෙනවද මේ වගේ පොතක? එකමට හිතන්නකො. ඊට පස්සේ ඒක බලන්න ඕනේ අලුත් පොතයි පරණ පොතයි දෙකම පිටු මුලින් නම් පිටු ගණන් කරගෙන යන්න. ඒක විභාගෙම ඉවරලා බලමු. නෑ මම මේ කියන්නේ නැතුව ඉතින් බලන්න දැන් මොනතරම් අපස්ථාවට පත් වෙනවද කියලා. දැන් අපි අන්තික ළමයි 4 දෙනෙක් ඉන්නවනම් ඒ 4 දෙනාට හාමුදුරනේ මේ මුද්‍රණය 4කින් කරපු ඒ කියන්නේ මුද්‍රණ අවුරුදු 4ක පොත් 4ක් තිබුණොත් එහෙම කරේ. ඒ පිටු උද්දෘතේ හොයන්න කලින් පිටු ටික හොයන්න. පිටු ටික හොයාගෙන යනකොට වැඩේ වෙලා ඉවරයි. හරි. හාමුදුරනේ ඔතන උද්දෘතේ ඉන්නේ මෙන්න මේක. පුංචි මණිකා ස්තෝප්පුවට වී හඬන්ටත් කෑගසන්ටත් සැරසුණා. ඒක තමයි උද්දෘතේ. දුප්පත් කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහණියක්. හාමුදුරනේ තමන්ගේ පණ වගේ ආදරය කරපු තමන්ගේ ස්වාමියා, තමන්ගේ මිනිස්සයා ඉරේට අරගෙන ගියා. මාස 6කට. බරපතල වැඩ සහිත. හාමුදුරනේ කීවෙනි පිටුවේද? හාමුදුරනේ 166 පරණ පොතේ අනිත් එකේ කීයදක 156 නේද? 156 සර්. 156. සර් හාමුදුරනේ. උද්දෘතය එන්නේ බබුන් වැළපෙමින් කූඩුවේ පෙරලෙන්නට වෙන පුංචි මණිකා ස්තූපයේ හඬන්නටත් කෑගසන්නට මෙන්න මේකේ ඒ බබුන්ගේ කතාව වෙන්නේ නැහැ. පුංචි මණිකා ස්තූපුවට වී හඬන්ටත් කෑගසන්නටත් සැරසුණාය. හරි සර්. හරි. එතකොට හාමුදුරනේ පුංචි මණිකා දන්නව දැන් තමන්ගේ ස්වාමියා මාස 6කට බරපතල වැඩත් එක්ක හිරේ ගියා. එතකොට අන්තිමටම මොකද කරේ? බබුන් නප්පු යනවා හාමුදුරනේ තමන්ගේ නිවැරදි භාවයේ කියා සාධාරණේ වෙන්න හදනවා. අපි යහපැත්ත පිටු යටට යනවා මෙන්න මෙහෙම. ඔව් කෑ ගහන්නට වෙන හාමුදුරනේ මා මේක කළේ නෑ. මට හිරකට යන්න බෑ හාමුදුරනේ. මේ ඔක්කොම බොරු. මුලා දෑනියා කියාපු තරමක් කිව්වේ ඔක්කොම බොරු. එයා මාත් එක්ක තරහයි. මං කළ හොරකමක් නෑ. මං බෙරගම දේවාලෙ දිවුරන්නම්. මේක කළේ නෑ කියලා. මට හිරකට යන්න බෑ හාමුදුරනේ. මගේ ගෑණි හාමුදුරනේ ඇයට මොකද වෙන්නේ? අයියෝ මම මේක කළේ නෑ. එතකොට මේ තරම් තීව්‍ර ප්‍රකාශයක් බබුන් අපු කරනකොට මොකද වෙන්නේ? අවසානයේදී බබුන් වැළපෙමින් කූඩුවට යනවා.
ආම්දුරනේ දුප්පත්කමත් වලිගේ නැති ගුණ වගේ කිව්වා වගේ මොකද වෙන්නේ? පුංචි මැනිකටත් සල්ලි තිබුණා නම් අපදීලා හරි මේ පෙරක දෝරුවෙක් අල්ලලා හරි මේ වැඩේ ගොඩ දාගන්න තිබුණා. නමුත් ඇත්තටම මොකද උනේ? සිද්ධ උනේ එක දෙයයි මොකද්ද? ආම්දුරනේ දුප්පත්කම නිසා ඇයි සමාජ අසාධාරණයට ලක් වුණා. සල්ලි තියෙන ගෑණි ඉන්න මිස් මැඩම් කිය කතා කරා. හැබැයි පාරේ යන බල්ලෙක් තරම්වත් ගන්නට පුංචි මැනිකව කවුරුවත් ගණන් ගන්න. ඒ නිසා මොකද්ද මෙතන කියන්නේ? ඇය අඬන්ටත් කෑගසන්ටත් සැරසුණා. ආම්දුරනේ කෑ ගැහුවේ ඒ ගෑණිගේ මිනිහා හින්දා. හැබැයි උසාවියේ පියුන්නේහි පැමිණ ඈතින් එළවා දැම්මේ සල්ලිකාර නෝන කෙනෙක් නම් මොකද වෙන්නේ? ලේන්සුවක් ගෙනත් දීලා අනේ මැඩම් මට ආයි ටික අපි බලලා අපේ සතිය බලමු අපේ පාර නඩුවාඩිද කොහොම හරි පොඩ දැක්කම ආවල් ඔය ඉන්නවා අපි යාල්ලගමු. කොහොම කියන්නේ නැද්ද කියනවා. එතකොට ඇයි මේ ගෑනු කෙනාට මේ තරම් දුකක් ආවේ? ආම්දුරනේ දුප්පත්කම සමාජ අසාධාරණයට පත් වෙන්න ප්‍රබල හේතුවක් බවට පත් වෙච්ච නිසා. හරි අපි යනවා එහෙනම් තවත් උදාහරණයකට 166 නේද කතා කරේ. ඔව් ඊළඟට යනවා හාමුදුරනේ 169. ඒ කියන්නේ ඊට ඉස්සරහ. 169 පිටුව මගේ පොතේ 169 පිටුව. හරි 169 වෙනි පිටුව. හාමුදුරනේ ඒකේ උද්දෘතය මෙන්න මෙහෙම එන්නේ. ඒකේ තියෙන්නේ මැද හරිය මැද ඡේදේ. මැද හරිය මැද ඡේදේ. ඒ ඡේදේ පටන් ගන්න මෙන්න මෙහෙම. ඔව් අප්පොච්චි ඔව් ඔක්කොම මුදලාලට මං ඕන කරපු නිසා තමයි ඊට පස්සේ උන් අපේ හේනගත් ඊට පස්සේ නඩුවක් පටලවලා මගේ මිනිහා උදුරගත් මම මොකද කරන්නේ හම්බුණාද 159 වෙට. ආන්න හරි 159 ඔන්න දැන් එතන ඉඳන් පිටු 10ක වගේ පොඩි පරතරයක් යන්නේ නේද දැන් ඉස්සෙල්ලා මේක 160යි අරගේ 156යි එන්නතර පිටු 10කුත් එක්ක වගේ බැලුවනම් හරි බොහොම ස්තුතියි අපේ හඳුන්නේ ඔබ වහන්සේලා උදුරුතේ මාක් කරගන්න මෙන්න මේක ඊට පස්සේ උන් අපේ හේන ගත්තා. ඊට පස්සේ නඩුවක් පටලවල මගේ මිනිහා උදුරගත්තා. මම මොකද කරන්නේ? ඔන්න කියලා ඇහුවා. මේක තමයි උදුරුතේ. ඊට පස්සේ උන් අපේ හේන ගත්තා. ඊට පස්සේ නඩුවක් පටලවල මගේ මිනිහා උදුරගත්තා. මම මොකද කරන්නේ? හරිද? ඔය කීවෙනේ 169 නේද? ඔව් ඔව් 169 හම්බුනේ. 169 මැද. ඕ උදුරතේ දෙන්න ඕන ටිකද? ඊට පස්සේ උන් අපේ හේන ගත්තා. ඊට පස්සේ නඩුවක් පටලවලා මගේ මිනිහා උදුරා ගත්තා. මම මොකද කරන්නේ? හරි නේද? තිබුණා හාමුදුරුවෝ ඉල්ල ගන්න කියලා. අපේ හාමුදුරුවෝ අපේ ගෲප් එකේ ඉන්නවද? සිංහල සාහිත්‍ය පන්ති කියන ගෲප් එකේ ඉන්නවද? ඕ මේ ළඟදී ජොයින්ට් උනේ සර් එකට. ළඟදී කියන්නේ දැන් දවස් කීයකට වගේ කලින්? දැන් සතියක් විතර වගේ. එහෙනම් අපේ හාමුදුරුවෝ මෙහෙම කරන්න. මගේ නම්බරේට මෙසේජ් එකක් දාලා තියන්නකෝ. අන්ති අතරතුර දැම්මත් මම ටියුට් එක දාන්නම් ඔහොම. නම්බරේ ඕකේ මේ තියෙන හොයාගන්න පුළුවන් තියා ලියන්න ඕනේ. අතන මේ ඇඩ්මින් ලිස්ට් එකේ තියෙනවා මෙන්න මේ ප්‍රොෆයිල් පික්චර් එක දාලා. හරිද? හරි. හරි අපේ හඳු පුතේලු මේ හාමුදුරනේ ලියා ගන්න 169 වෙනි එකේ උදාහරණේ 4 වෙනි උදාහරණේ තමයි ඔය අපි කිව්වේ. ඊට පස්සේ අපි යනවා 203 වෙනි පිටුවට. ඔව් 203 වෙනි එකේ හාමුදුරනේ මෙන්න මෙහෙම ඡේදයක් මේ පොඩි කොටසක් තියෙනවා. උඹට ආයේ කිසිම කරදරයක් වෙන්නේ නැහැ. දැන් ආරච්චිත් මලා, මුදලාලිත් මලා. දැන් උඹට නිදහස කාලේ ගත කරන්න පුළුවනි. ඉතින් මං කොහොමද මේ ගෙදර තනියම ඉන්නේ? දැනටත් ගෙදර හරි කැමති දෙයක් නෑ. වෙන මිනිස්සු නැද්ද මේ ගමේ? මාසකට දෙකකට උඹට මේ අනිත් මිනිස්සු උපකාර කරાવી. කවුරුත් දන්නවා බබුන් ගැන.
එයා අපව ආවා මහන්සිලා ඒ වැඩ කළා නැහැ කිව්වා. හම්බුණාද? 203. 203. 203. සර් 203 මේ මුල්ම පරිච්ඡේදනේ ඒ ඔක්කොම මාක් නෑ කරලා නෑ 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 මම ওই උදාහරණේ තාම කිව්වේ නෑ. හාමුදුරනේ මම ටිකක් වැඩිපුර කියන්නේ. එතකොට මේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් සමහර ඡේදවල මැද හරියෙන් තමයි අපි උද්ෘතයට ගන්නෙ. නමුත් ඔබ වහන්සේලාට මැද හරියෙන් හොයනට වඩා ඡේදෙ මුලින්ම හොයන එක ලේසිනේ. ඒ නිසා මම ඉස්සල්ලාම කියන්නේ ඔව් ඔබ වහන්සේලාට හොයාගන්න පහසු වෙන්නේ. එතකොට ඕක අස්සේ තමයි හාමුදුරනේ උද්ෘතයේ තියෙන්නේ 203 වෙනි පිටුව. 203 වෙනි පිටුව. ආපහු පොඩ්ඩක් කියනවා. ඔන්න හාමුදුරනේ උද්ෘතේම කියන්නද මං එහෙනම්? ඔන්න උද්ෘතේ මාක් කරගන්න එහෙනම්. ඉතින් මං කොහොමද මේ ගෙදර තනියම ඉන්නේ? දැනටත් ගෙදර හරිය කෑමට දෙයක් නෑ. ඔය එතකොට කීවෙනි උද්ෘතේද? අංකයේ විදිහට ගත්තොත් 5. අන්න හරි. 203 වෙනි පිටුවේ තමයි ඔය කියන උද්ෘතේ තියෙන්නේ. 5 වෙනි පිටුව. sorry මේ 5 වෙනි උද්ෘතය 203 වෙනි පිටුවේ හොඳේ. 190 පිටේ තියෙනවා ඒක මට අහන්න බැරුණා. කීයද තියෙන්නේ අපේ හැමෝම 190 190 තමයි අනිත් පොත්වල ඇත්තේ එහෙනම්. හරි. ආන්දරනේ ඔය වෙලාව ගත්තොත් එහෙම කුංචමනිකාගේ චරිතය තුළ මේ අසාධාරණයට දුප්පත්කමට ලක් වෙච්ච අවස්ථාවක් විදිහට මම ගත්තේ මෙන්න මේක උතන තියෙන හේතුව. දැන් මේ සිලිඳු අත්තරංගුවට ගත්ත වෙලාවේදී හරිද? සිලිඳු අත්තරංගුවට ගත්ත වෙලාවේදී මරණ පරීක්ෂණය කරන්න. මරණ පරීක්ෂණය කරන්න තමයි රටේ මහත් වෙලා ඔක්කොම කට්ටිය මේ බැද්දේ ගමට එන්නේ. ඒ ආපු වෙලාවේදී සම්පූර්ණයෙන්ම දන්නවා ඔව් මේ සම්පූර්ණයෙන්ම දන්නවා ඒ කියන්නේ මේ කවුද මේ සිලිඳු මෙහෙම හිතන්නකෝ ඕනායි මුලින්ම කියන එක මම කියන්නේ කී අදහස් වෙනස් වුණා. ආම්දුරනේ කඹුරු පිටියට ගිහින් කවුද සිලිඳු අර දෙන්නව මැරුවට පස්සේ තමන් ඒ දෙන්නව මැරුවයි කියලා පාපොච්චාරණය කරා. ඊට පස්සේ එතනදී මොකද උනේ? එතනදී රටේ මහත්තයා ගාවටත් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඒජන්තවරයා ගාවටත් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මේ ප්‍රශ්නේ දුර දිග යනවා. ඒගොල්ලෝ ඔක්කොම කට්ටිය එකට එකතුලා මොකද කරන්නේ? එනවා හම්බුනේ බැද්දේ ගමට. බැද්දේ ගමට ඇවිදිලා බැද්දේ ගමදී මේ නඩුව විසඳනවා. මරණ පරීක්ෂණේ පවත්ත. අන්නේ වෙලාවේදී මේ පුංචිමණිකත් එනවා. පුංචිමණික අවිල්ලා අහනවා එකපාරටම මේ ඇත්ත දක්කොච්චි උඹ වෙල්ලනවා කියන්නේ කවුද කියන්නේ? මේ ගමේ මිනිස්සු කියන්නේ. ඊට පස්සේ මේ කවුද සිලිඳු කියනවා හම්දුරනේ මන් දන්නේ නැහැ. වාගේලාට ඇත්ත වෙන්නත් බැරි නැහැ බොරු වෙන්නත් බැරි. මේ කියනවා ඇත්තක් දන්නේ නැහැ බොරුත් දන්නේ නැහැ මං හරියටම දන්නේ නැහැ කියලා උන්ට සිලිඳු කියනවා. ඊට පස්සේ ඔය කතන්දරේ ඔහොම යනකොට අවසානයේදී කියනවා මම මේ හැමදේම කරේ ඔහොම ඉන්න හරි. ඊට පස්සේ ආම්දුරනේ ඔව් දැන් ඔන්න මොකද කරේ සිලිඳුයි පුංචිමණිකයි දැන් ඔන්න පොඩි සංවාදයකට යොමු වෙනවා එතන. ඊට පස්සේ ඒ වෙලාවේ කියනවා සිලිඳු කෙල්ලේ මම මේ හැමදේම කරේ උඹ වෙන්න. දැන් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබට දැන් ප්‍රනාන්දුගෙන් කරදරයක් නැහැ. ඊට පස්සේ ඔබට කවුද මේ භවයහාමිගෙන් කරදරයක්. ගමේ මිනිස්සු ඔබට උදව් කරයි. අනිත් එක බබුන් හොඳ එකානේ. බබුන් දැන් එනවනේ හෙට අනිත් මාසයක් ගියාට පස්සේ. එයාට පස්සේ උත් එක්ක එකතු වෙලා ලස්සනටම ජීවත් වෙනවා. මට ඕනේ උඹ නිදහසේ තියන්න විතරයි කියලා. ඊට පස්සේ අවසානයේදී මොකද්ද කියන්නේ? මේ පුංචිමණිකා කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඉතින් මං කොහොමද මේ ගෙදර තනියම ඉන්නේ? දැනටත් ගෙදර හරි කැමරට දෙයක්. එතකොට හාමුදුරනේ මේ දුප්පත්කම හින්දා නේද මේ සමාජ අසාද වැන්දපු ගෑණිය. ඒ කියන්නේ මිනිහා මැරිච්ච ඒ කියන්නේ ස්වාමියා මැරිච්ච කාන්තාවකට අපි කියන වැන්දපු කියලා. ඉතින් වාගෙට හරි වැන්දපු වෙලානේ ඉන්නේ දැන්. මොකද ඔය හිර ගෙදරට ගිය මිනිහා එන්නේ නැහැ. ඒක මේ ගමේ හැමෝම දන්නවා. ගමේ හැමෝම දන්නවා. එහෙනම් දැන් 150ක් දැන් වැන්දපු වෙලා ඉවරයි. ස්වාමියා නැහැ ගෙදර. එහෙනම් වැන්දපු වෙන්න, තාත්තා නැති වෙන්න, සහෝදරි නැති වෙන්න, ඊට පස්සේ පුදුමාකාර මානසික පීඩනයකින් ජීවත් වෙන්න. මේ හැමදේම උරුම උනේ ඇයි? ඇය හාමුදුරනේ දුප්පත්කමින් ජීවත් වෙන්නේ. දුප්පත්කමින් හිටපු නිසා තමයි ඇයව සමාජ අසාධාරණයට ලක් වෙන චරිතයක් බවට පත් වෙන්නේ. ඒක තමයි මෙතනදී කියන්නේ. හරි. හාමුදුරනේ අපි යනවා තවත් උදාහරණයකට 227 වෙනි පිටුවට.
එතකොට අපි අනිත් පොඩි හාමුදුරුවෝ ටික 213 14 වගේ පිටු බලුවා නම් හොඳයි කියලා හිතනවා. 227 වෙනි පිටුවේ අපිට තියෙන පොඩි උදාහරණයක්. 227 කියන්නේ 9 වෙනි පරිච්ඡේදේ පටන් ගන්න. මගේ පොතේ නම් 227. 213 සපේ. ඒක තමයි 213. 213 ඉඳන් 9 වෙනි පරිච්ඡේදේ පටන් ගන්න. ඔව් සර්. 9 වෙනි පරිච්ඡේදය. එතන ඉන්නේ. පිටුවල ලොකු වෙනසක් තියෙනවා. හරි. 9 වෙනි පරිච්ඡේදය. 9 වෙනි පරිච්ඡේදය පටන් ගන්නකොට ආම්දුරනේ පොඩි කොටසයිනේ තියෙන්නේ. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ කොටසයිනේ තියෙන්නේ. මේ කොටස මම දැන් මම නම් මේ highlight කරලා තියෙන්නේ මගේ පොත නිසා. මේ එතකොට අන්න එතනදී ඔබ වහන්සේලාට පුළුවන් ඒක බලා ගන්න මැත හරිය තියෙනවා මෙන්න මෙහෙම. උතර බලන්න. බබුන් සිරගෙට නියම වීමත් ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම් පිළිබඳව ඇගේ සිතේ පැවති බියක් නිතර ඇගේ දුක හා දුම්නසත කෙලෙය. හම්බුණාද? ඔව් සර්. ආන්න හරි. එතකොට හාමුදුරනේ ඒක චුට්ටක් දිගට තියෙනවා නම් මේ උදාහරණේ එකටම තියෙන උදාහරණයක්. ඒ නිසා ඒක අට අවධානය යොමු කරන්න. බබුන් සිරගෙට නියම වීමත් ඇගේ පියාට නැතිවීම. එතකොට ඇත්තටම යාට කරුණු දෙකක් වුණා. මොකද බබුන් මුලින් සිරගෙට ගියා. ඊට පස්සේ තමන්ගේ තාත්තා වැරදිකාරයෙක් බවට පත් වුණා. තමන්ගේ නිදහස නිර්මාණය කරන්න ගිහින්. ඇගේ සිතේ පැවති බියක් නිතර ඇගේ දුක හා දුම්නසට දියුණු කළේ. එහෙනම් අර ගෙඩි 100ක් බිම හෙළුවත් අප්පච්චිට එක ගෙඩිය ඒකවල. එතකොට ගෙඩි 100ක් පොල් කඩන කෙනා කැඩුවත් අප්පච්චිට හම්බෙන්නේ එක ගෙඩියක්. ඒ නිසා ඉතුරු ගෙඩිය සර් ආපහු උද්ගතේ පොඩ්ඩ කියනවා. බබුන් සිරගෙට නියම වීමත් ඇගේ පියා ඈට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳව ඇගේ සිතේ පැවති බියක් නිතර ඇගේ දුක හා දුම්නසද දියුණු කළේය. ඉතින් අපේ පොතේ මොකද්ද? ওই තරම් දිගට නෑ සර් අපේ පොතේ. එහෙනම් කොහොමද තියෙන්නේ? අපේ පොතේ තියෙන්නේ බබුන් සිරගෙට නියම වීමත් ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දුම්නසද දියුණු කළේය. ඒක මාර වැඩක්. අපේ අනිත් ආන්දරගේ පොත්වලත් එහෙමද තියෙන්නේ? එසේ වෙන එක මගේ දෙකට තියෙන්නේ 19. පැහැදිලිව නෑ හඳුන එක නමක් කියන්නේ. වර්ගයක තියෙනවා 2019 පොතේ. 20 එකේ තියෙන්නේ අඩුවෙන් සර්. 20 එකේ අඩුයි සර්. ඔන්න බලන්නකො නේද මේ මහා පිස්සු වැඩනේ අපසේ. ආන්දරේ වාක්‍ය ආය කියන්නේ ඒ වාක්‍ය ආය කියන්නේ ඔබ වහන්සේ කොච්චර අඩු වෙලා තියෙනවද කියලා බලන්න. බබුන් සිරගෙට නියම වීමත් ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දුම්නසද දියුණු කළේය. තව ඉස්සරහට කියවන පේලි දෙකක් විතර. එතන ඉඳන් ඉස්සරහට කියවන්න පොඩ්ඩක්. තමාගේ අනාගතය පිළිබඳ බියක්ද ඈතුල පැන නැග එන්නට වනි. ජීවත් වන ක්‍රමයක් ඊට පිළිවෙල යොදා ගැනීමේ උපක්‍රමයක් ඈට සිතා ගැනීම පවා උගහට වූවකි. බබුන් ආපසු ගමට පැමිණෙන තුරු මාස 6ක් ගත කරන්නේ කෙසේද යන්න නියම වශයෙන් ඈට සිතාගත්තම හැකි විය. පුංචි මණිකාට හා හරි හාමුදුරනේ බොහොම ස්තුතියි. එතකොට ඒ ටිකේ නම් අඩු වෙලා නෑ අර අපේ කරුමෙන්ද මන් දන්නේ අපි අර උද්ෘතෙන්ම තමයි අඩු වෙලා තියෙන්නේ. එතකොට මේ අපේ හාමුදුරුවෝ පරණ පොතටම පුළුවන් නම් මේ කොහොමත් මේකට මම ඉස්සරහට වැඩ පිළිවෙලක් යොදන්න හිතාගෙන ඉන්නවා. උද්ෘත ටික ඔබ වහන්සේලාට දෙන්න තෝරලා බේරලා වැඩි දවස් යවන්න නැතුව. ඒක කෙසේ හෝ නමුත් ඔබ වහන්සේ උද්ෘතේ පුළුවන් තරම් හොයාගන්න උත්සාහ කරන්න. එතකොට පරණ පොතට අදාළ කරගන්න. ඉතින් මේක හරි මේ කනගාටුදායක සිද්ධියක් ඇත්තටම. ඒ කියන්නේ දැන් බලන්නකො ඉතින් ඔහොම නාම මේ නවකතාවක තියෙන රසය ඊට පස්සේ ඉගෙන ගන්න ශිෂ්‍යයා මොනතරම් අපහසුතාවයකටපත් වෙනවද? ඒ ඔන්නක තමයි ලංකාවේ ක්‍රමේ. මුදල මත හැමදේම තීන්දුව වුණාට පස්සේ හම්බුනේ ගුණාත්මක පැත්ත කියන එක නෑ. ඒකයි වෙලා තියෙන්නේ. හරි. කමන්නේ. අපි හැමෝම උද්ෘතේ හොයාගත්ත ඊළඟට හම්බුනේ ඔය කියන කාරණාවත් එක්ක අවසාන උද්ෘතේට අපි යනවා 241 වෙනි පිටුවට. 241 වෙනි පිටුවට. හරි. හම්බුනේ ඒකේ සම්පූර්ණයෙන්ම තියෙන හිරපල්ලෙකුත් එක්ක ඒ කියන්නේ මේ කවුද මේ පුංචි මණික යනවනේ බැද්දේ ගම. මේ සෝරි මේ සමාවෙන්න ඕනේ මේ තංගල්ල යනවනේ මේ හිරගෙදරට. එතකොට හිරගෙදරට යනකොට හිරගෙදර ඉන්න හිරපල්ලත් එක්ක පුංචි කතාවක් යනවා. අන්නේ කතාව යන අවස්ථාවේ තමයි ඔය කියන උද්ෘතිය අපි ගන්න. හම්දුරනේ පිටු අංකය 241.
1 241 වෙනි පිටුව. ඕකේ ගන්න හාමුදුරනේ මෙන්න මෙතන. ටිකක් පල්ලෙහාට යන්න ඕනේ හැබැයි. මෙන්න මේ ටික පොඩ්ඩක් බලන්න එතකොට හොයාගන්න පුළුවන්. මම මේ ඒ අවස්ථාව පොඩ්ඩක් කියන්නම්. පොතේ තියෙන විදිහට. කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? ඇයි මොඩියේ මොකද්ද මිනිහට කියපු නම? එයාට කිව්වේ බබුන් කියලා. මොන වැරද්දටද හිරේ වැටුනේ? මේක බොරු නඩුවක්. 125 බින්දයි. හම්බුණානේ කීයද පිටුව? 225. 225. ඔන්න හම්බුනේ 225 අනිත් අපේ පොඩි හම්බු. එහෙනම් මම දැන් උදුරුතේ කියන්නම්. මෙන්න මෙච්චරයි උදුරුතේ එන්නේ. නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. හරිද? හරි සර්. සර් පොඩ්ඩක් නෑ අයියා සතයක්වත් නෑ. අපි බොහොම දුප්පත් මිනිස්සු. හරි නේද? ගැටලුවක් නැහැ නේ අපේ කාටවත්ම. ඔයාගත්ත නේද ඔක්කොම? ඔව් නේ සර්. හරි. හොඳයි අපි අහඳුනේ ඔන්න එහෙනම් අපි ඔය පළවෙනි කාරණාවට අදාළ ඔය උද්දෘත ටික තමයි මාක් කරගත්තේ. එතකොට ඇයි මෙච්චර දුන්නේ කියලා හිතන නැති. මොකද ඔය ටික මම දුන්නේ. එතකොට වහන්සලා පොතක් දැන් වලින් තව ටිකක් බලමු. ඒ නිසා මේ අනිවාර්යෙන් මතක තියාගන්න. පොත හොඳට කියවන්න. ලස්සන කතාවක් පොත් තියෙන්නේ. මම කිව්වා විභාගෙට යන්න කලින් අඩුම තරමින් 7 පාරක්වත් කියවලා තියෙනවා. නැත්නම් වැඩක් නෑ බෙද්දේ ගමන් ලියන්න හිතන්නවත් එපා. එතකොට දැන් ඔය උද්දෘතය ගැන කියනකොට ඔය සිද්ධිය කියන්නේ දැන් හිතන්නකො මෙහෙම දැන් අවස්ථා සම්බන්ධය කියන්නේ මොකක්ද? අවස්ථා සම්බන්ධය කියන්නේ මේ ප්‍රකාශය සිද්ධ කළේ මොන අවස්ථාවකදීද කාටද? නැත්නම් මේ සිද්ධිය මේ ප්‍රකාශය සිද්ධ කළේ කවුද? කා වෙනුවෙන්ද? මොනක පොඩ්ඩක් අවධානය යොමු කරන්න. හරිද? එතකොට අපේ හඳුරන්නේ මතක තියාගන්න අනිවාර්යෙන්ම ඔය සිද්ධියත් එක්ක අපිට අවස්ථාව ටක් ගාලා කියන්න පුළුවන් වෙනවා. ඕන අහනවා මේ අපි හිතමුකෝ දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම අපි අහන ඉතින් වෙන මන්ත්‍ර නැද්ද සිලිඳු? වෙන යක්කු නැද්ද කැලේ? මේ නුවණ ඉගෙන ගන්න හොඳ නුවණක්කාර ගෑණියෙකුගෙන් නොවේ. අන්න එහෙම කිව්වට පස්සේ ටක් ගාලා මොකක්ද මේ සිද්ධිය? කවුද කියන්නේ? අන්නේ මට්ටමට ඔලුවට එනවා. තේරුණානේ? හත් පාරම්ම පොත කියවන්න ඕනේ කියන එකේ මම අදහස් කරේ හත් පාරම්ම කියවන්න ඕනේ කියලා නෙමෙයි. කියවන එක හොඳට අවධානයෙන් දෙතුන් පාරක් කියවනම් ওই කතාව ඕන තැනකින් මතකයි. තේරුණානේ? ඒ නිසා හඳුරන්නේ පුංචි මණිකාගේ චරිත නිරූපණය කියන මාතෘකාවත් එක්ක දුප්පත්කමින් සමාජ අසාධාරණයට ලක් වූ ගැහණිය කී කියන මාතෘකාවට අදාළ කරගෙන අපිට මේ කියන උදාහරණ ටික එකහෙලා කතා කරන්න පුළුවන්. අපි ඉදිරියේදී ඔය උද්දෘත ටික දාලා කොහොමද විචාර ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් ලියන්න කියන්නේ කියන කාරණාව ගැන අනිවාර්යෙන් මම අවධානය යොමු කරනවා. හරි. එහෙමනම් හඳුරන්නේ අපි යනවා දෙවෙනි කාරණාවට. දෙවෙනි කාරණාවට හරි හඳුරන්නේ දෙවෙනි මාතෘකාව ලියාගෙන මම මේ ටික මකනවා. හරි නේද හැමෝම? මකනවා? හරි. හා සර්. ඔව් දෙවෙනි එක ලියන්න. මොකද්ද දෙවෙනි එක? දෙවෙනි එක මම බෝඩ් එකේ ලියනවා. ධෛර්යවන්ත තැනැත්තියගේ. අන්න හරි. ධෛර්යවන්ත චරිතයකි. නැත්තම් ධෛර්ය තැනැත්තියකි කියලා නේද දුන්නේ උතන? ඔව් සර්. හරි. ධෛර්යවන්ත තැනැත්ති. අංක 2. ධෛර්යවන්ත. හරි. හරි. එතකොට අපේ හඳුන්නේ හරි නේද? මම ඇහෙනවනේ. හරි. එතකොට අපි නතර කරේ ධෛර්යවන්ත තැනැත්තියකි කියන මාතෘකාවත් එක්ක. එතකොට ඒකට අපි පළවෙනි උදාහරණය හොයාගෙන යනවා. 125 වෙනි පිටුවට අපේ හඳුන්නේ 125 පිටුව. එතකොට දැන් අපි ඔය කතා කරන්නේ 8 වෙනි උදාහරණෙන්නේ 8
වෙනි උදාහරණය 125 වෙනි පිටුවේ තියෙනවා හරි ඒක හොයාගන්න හරි ලේසි අර මතකද මේ ඕකේ මාක් කරගත්ත නේද පොඩි කොටසක් අපි ඉස්සලා මම බයයි මට ඒක තෝරලා කියන්න බෑ අයියා තරහ වෙයි ඒ විදිහේ ගෑණියෙක් නෙමෙයි මම පිටිසර මෝඩ ගෑණියෙක් එයත් එක්ක ආවේ අපොච්චිටත් විරුද්ධව මගේම කැමැත්ත මාක් කරගත්ත නේද ඉස්සලා කොහොමද කට්ටිය තාම මාක් කරා සර්. හරි අපි අහඳුනේ එතකොට ඒකම තමයි උතන්ටත් එන්නේ එතකොට එතනත් පොඩි ඇලගිරක් ගහලා දැන් ඔබ වහන්සලා ඉස්සලා ඒ කියන්නේ අපේ පළවෙනි උදුරුතේ ඕකනේ ඉස්සලා පළවෙනි එක ඕක ඊට පස්සේ අපේ අහඳුරු උතන අංක 8ක් දාගන්න ඕම ඇලගිරක් ගහලා අංක 8ක් දාගන්න හරි එතකොට ආම්ද්‍රෝනේ උතන තියෙන විශේෂත්වය මම පොඩ්ඩක් කියන්න නැත්නම් ඔබ වහන්සලා බලයි මේ මොකද මේ එකම උතුරුතේ දෙකකට ගත්තේ කියලා ආම්ද්‍රෝනේ උතන තියෙන්නේ මේ ප්‍රනාන්දු ඉදිරියේ ධෛර්යවන්ත කාන්තාවක් එතකොට තමන්ගේ ස්වාමියාගේ ගරුත්වය ඒ වගේම තමා පතිනියක් බව අමතක කරන්නේ නැතුව ඒ වගේම තමා ගැහණියක් බව අමතක කරන්නේ නැතුව තමා ස්වාමි දිනියක් බව අමතක කරන්නේ නැතුව ඇයි මොකද කරේ ප්‍රනාන්දු ඉදිරියේ ධෛර්යවන්ත චරිතයක් විදිහට මේ ප්‍රකාශය හරි අපූර්වට සිද්ධ කරනවා එතකොට ඒක තුළින් අපිට පැහැදිලි වෙනවා පුංචි මණිකා කියලා කියන්නේ සැබෑවටම ධෛර්යවන්ත කාන්තාවක් කියලා. හරි. අපි තව ඔක විස්තර කරන විචාරවලට දාද්දී දැනට ඔය විදිහට මතක තියාගන්න මම ওই කාරණාව කිව්වේ ඔබ වහන්සේලාට අවශ්‍යම නම් පුංචි නෝට් එකක් අච්චු පොතේම පැන්සලෙන් දාගත්තට කමක් නැහැ. හරි. ඊළඟ එක හාමුදුරනේ 173 වෙනි පිටුවට යන්නකෝ 173 වෙනි පිටුවට 173 වෙනි පිටුවට 173 වෙනි පිටුවේ තියෙනවා යටම හරි හම්බුණා නේද පිටුව හරි මෙන්න මෙහෙම නෑ අප්පොච්චි නෑ මම මුදලාලිට දෙන එක ඊට වඩා හොඳයි හම්බුණාද නෑ අප්පොච්චි නෑ මම මුදලාලිට දෙන එක ඊට වඩා හොඳයි අපේ හඳුනේ එතකොට මේ අනිත් පොත්වල පිටු අංක කීයද හම්බුණාද කියන්න හඳුනේ ඇහෙනවද ඇහෙනවා කියන්න සර් මේ පළවෙනි උද්ෘතය කිව්වද සර් ඔව් ඒකේ හඳුනේ 125 වෙනි පිටුව 125 වෙනි පිටුවේ 125 එන්නේ මෙන්න මේක මෙහෙමයි අපි අර මුලින්ම ලියපු උද්ෘතය මතකද අංක 1ට ලියපු උද්ෘතය තියෙන්නේ ඔව් සර් ආන්න ඒකම තමයි එකටත් එන්නේ හරි සර් ඒ කියන්නේ අර ප්‍රනාන්දු ඉදිරියේ ධෛර්යවන්ත කාන්තාවක් විදිහට ධෛර්යවන්ත තැනැත්තෙක් විදිහට ඒ ප්‍රකාශය සිද්ධ කරනවා හරි හරි නේද 9 වෙනි උද්ෘතෙත් මාක් කරගත්තනේ 173 වෙනි පිටුව 173 වෙනි පිටුව 173 වෙනි පිටුවේ තියෙන උදාහරණය මම කිව්වා දැන් උනායි කියන්න මම නෑ අප්පොච්චි නෑ මම මුදලාට දෙන එක ඊට වඩා හොඳයි. ඒත් මොකද කරන්නේ? ධෛර්යවන්ත වෙනවා. තමන්ගේ පියාගේ මානසිකත්වය වෙනස් කරන්න. තාත්තගේ මානසිකත්වය එකහෙලා වෙනස් කරන්න. ඇයි ලොකු උත්සාහයක් ගන්න. අන්න ඒක තමයි හාමුදුරනේ උතන කියන්නේ. හරිද? සර් අලුත් 162ද
සර් 125 උද්ෘතය පොඩ්ඩක් කියන්න. 125 එන්නේ හාමුදුරනේ අපි අර මුලින්ම ලියපු උද්ෘතයේ තියෙන අර ප්‍රනාන්දු ඉදිරියේ ධෛර්යවත් ප්‍රනාන්දු ඉදිරියේ ප්‍රකාශයක් සිදු කරන්නේ පුච්චමණික. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම ලියපු උද්ෘතය මතකද? 125 වෙනි පිටුවේ අංක 1 දාලා උද්ෘතයක් ලිව්වනේ. මතක නේද? කොහේ හඳුරු? හම්බුණාද? අලුත් පොතේ 114. 114 වෙනි පිටුව. ඒ කියන්නේ ඒකේනේ 125 වෙනි පිටුව කියන කියප එකට නේද? ඒක හොයාගන්න පුළුවන් අර මේ ඉස්සල්ලාම මම කියපු උද්ෘතය. ඒ කියන්නේ මුලින්ම කියපු උද්ෘතයේ තියෙන ඒකම තමයි 125 මේ ධෛර්යවන්ත කාන්තාවක් කියන එකට ගන්න තියෙන පළවෙනි උද්ෘතය. ඒ කියන්නේ කාරණා දෙකේම පළවෙනි කාරණා දෙකටම මේ එකම උද්ෘතය තමයි කාරණා දෙකෙන්ම මුලින්ම ඇවිල්ලා තියෙන්නේ. ඒක ලේසි හොයාගන්න. හරි ඊළඟ එක 173 වෙනි පිටුව එකත් හරි නේද? ඒකේ අලුත් පිටුව කියන්නේ අලුත් පොතේ පිටුව කියන්න හම්බුනේ. 162 සර්. මම ඒකත් ලියන්නම් ඒතර ලේසි. මේකට ආවේ 114 නේ. අලුත් පොතේ. මේකට ආවේ 163ද? දෙක. හරි. 162 හරි. බොහොම ස්තුතියි ඔබ වහන්සේට. ඒතර 114 අලුත් පොතේ ඔන්න මේ අලුත් පොත මේ පරණ පොත හොඳේ. ඒතර තවත් පහසු වෙන්නේ අපිට. හරි. අයන්න දාලා තියෙන අලුත්, පයන්න දාලා තියෙන පරණ. උද්ෘතය ආය කියන්නකෝ. කොයි එකටද ඕනි හාමුදුරන්ට කියන්නකෝ? පළවෙනි එකද දෙවෙනි එකද? දෙකම ඕනි සර්. පළවෙනි එකට එන්නේ හාමුදුරනේ අපි මුලින්ම ලියපු උද්ෘතය. ඒ කියන්නේ අර පුංචි මණිකා මේ දුප්පත් ගෑණියක් කියන එක. අන්න ඒකට සමාජ අසාධාරණ ලක්ෂණ ගැහණියක් කියන එකට අපි ගත්ත උද්ෘතයක් මතකද? 125 වෙනි පිටුවේ. ඒකම තමයි ඒකට එන්නේ. දෙවෙනි එකට එන්නේ හාමුදුරනේ මෙන්න මේක. එක්ක ඔබ වහන්සේගේ 162 පිටුව නැත්නම් 73 පිටුව. නෑ අපෝචි. නෑ මම මුදලාලට දෙන එක ඊට වඩා හොඳ. ඒතරයි ධෛර්යවන්තව සිද්ධ කරන ප්‍රකාශය තුළින් පැහැදිලි වෙන්නේ මොකද්ද? තමන්ගේ පියාගේ මානසිකත්වයේ එකහෙලා වෙනස් කරන්න උත්සාහ කරාය කියන එකට. හරි සර්. හරි. ආම්දුරනේ මම යන්නම් ඊළඟ එකට. මගේ පොතේ 233 වෙනි පිටුව. 233 වෙනි පිටුව. අලුත් පොතේ පිටුවත් හොයාගමු අපි. ආම්දුරනේ 233 වෙනි පිටුවට අදාළ උදාහරණය මෙන්න මේක. හරි. මේ තියෙන්නේ. ඒ කියන්නේ 10 වෙනි උදුරුතේ. හාමුදුරනේ ඒකේ මැද හරියෙන්නේ ඒ ඡේදෙ පටන් ගන්න මෙන්න මෙහෙම. හොයා ගන්න පුළුවන්. උංචි මණිකා මාසයක් පාසා බබුන්ගේ ඊම බලාපොරොත්තුවෙන් සිටියාය. නොකඩ බලාපොරොත්තු නිසා ඈ තුල තිබුණු බිය ක්‍රමයෙන් තුනීව යන්ට විය. තමාගේ කලිනාගේ ජීවත් වීම සඳහා ඈ විසින් බොහෝ වැඩ කළ යුතු විය. හරිද හම්බුණාද? සර් අපවසරයක් කියනවා. උංචි මණිකා මාසයක් පාසා බබුන්ගේ ඊම බලාපොරොත්තුවෙන් සිටියාය. අලුත් පොතේ 218. අන්න හරි. අලුත් පොතේ 218. ඔන්න මම ඒකත් කියනවා. 218 වෙනි පිටුව. අරණ පොතේ 233 වෙනි පිටුව. උද්ෘතයේ මෙන්න මේක. ඔන්න අහගන්න දැන් මාක් කරගන්න. බිස්සේ තුබුණ කුරක්කන් ටික ඉක්මනින්ම ඉවරව ගිය හේයින් කෑහැකි කොළ වර්ග අල වර්ග හා පළතුරුද සෙවීමට ඈවනයට ගියාය. හරිද? හරි සර්. හරි. අපේ ආම්ද්‍රණී ඔතන සිද්ධිය මේක. හැමදේම ළඟට කකුල් දෙකට එනකන් ඈ බලාගෙන හිටියේ නෑ. ඉබේ පාත් වෙනකන් ඕපපාතිකව හැමදේම හට ගන්නකන් ඈ බලාගෙන හිටියේ නෑ. අය පිරිමියෙක් වගේ මහන්සි වුණා. එතකොට අය ධෛර්යවන්ත චරිතයක් වෙන්න යන්නේ නිසා. ඒතර ධෛර්යවන්ත තැනැත්තියක් විදිහට අය මොකද කරන්නේ? විශ්සේ තිබුණු කුරක්කන් ටික ඉක්මනින්ම ඉවරනවා කියලා දැනගත්ත නිසා ඒ ටික එහෙම තියෙද්දී කොළ වර්ග, අල වර්ග, පලා වර්ග, පළතුරු වර්ග මේවත් හොයාගෙන ඉන්න වනාන්තරයට නැත්නම් බැද්දේගම කැලේට ගියා. ඒ ගිහිල්ලා මොකද කරේ? ගස්වල නැගලා ඊට පස්සේ ගෙඩි කඩාගෙන කොළ වර්ග හොයාගෙන ඒ වගේම අල වර්ග හොයාගෙන සෑහෙන මහන්සි වෙලා ඒවා අරගෙන ආවේ. නිසා ඒ ධෛර්යවන්ත චරිතයක් කියන එකට අපිට ඒක ලස්සන උදාහරණයක් විදිහට යොදා ගන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟට අපේ හාමුදුරනේ අපි යනවා 233 වෙනි පිටුවේ තවත් උදාහරණයක් තියෙනවා. හාමුදුරනේ එතනමයි. ඔන්න හොඳේ. එතනම ඊළඟ වාක්‍ය. අපුණානේ. ඒක නම් හම්බෙන්නේ නැති වෙන තියන්නේ නැහැ එතනමයි. හේන් වාරයට අනුන්ගේ හේන් වල බස්තියෙන් අප්පුගේ බාල අප්පුගේ පුංචිරා හා පුංචිරාලගේ හේන් වල පවා ඈ වැඩ කළායි. ඒකම නේද උද්ෘතේ? ඔව් ඔව්. ඒ දෙවෙනි උද්ෘතය. දෙවෙනි උද්ෘතය කියන අංක වශයෙන් ගත්තොත් 11 වෙනි උද්ෘතය. මම ඒක පිටුවන් කිලිුවේ නෑ ඒකමයි එන්නේ හොඳ. මම ආයෙ කියනවා ඒ කියන්නේ ඒවා අපි දැන් අවසන් කරපු එකේ ඊළඟ වාක්‍ය හම්බ. සර් අවසාන ටිකේ උද්ෘතය පොඩ්ඩක් ආයි හේන් වාරයට අනුන්ගේ හේන් වල බස්තියෙන් අප්පුගේ බාල අප්පුගේ හා පුංචිරාලගේ හේන් වල පවා ඈ වැඩ කළාය. හරිද? හරි සර්. ඊළඟට අපේ හම්දුරනේ එතකොට ඒකෙත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ. මේ වාක්‍ය වලින් අපිට තේරෙනවා මොකද්ද? ඇය බොහොම ධෛර්යවන්ත විදිහට තමන්ගේ වැඩ කටයුතු කාර්ය ටික සිද්ධ කරගෙන ගියාය කියලා. ඊළඟ උතුරතිය අපි හොයාගෙන යනවා 236 වෙනි පිටුවට. 236 වෙනි පිටුව. අලුත් පොතේ එන්න අංකේ මට කියන්න මම උතුරතේ කිව්වට පස්සේ 236 වෙනි පිටුව. ආන්දරනේ 236 වෙනි පිටුවේ මෙන්න මේ ඡේදය අවසන් වෙනවනේ. ඒ පේනව නේද? මේ ඡේදය අවසන් වෙනවනේ. මේ ඔබ අතරට පේනවද දන්නේ නැහැ මේ. ඔය ඡේදය අවසන් වෙන්නේ අන්නේ අවසන් වෙන තැන තියෙන අන්තිම වාක්‍ය. රෑබෝවි බඩගින්නත් එහෙට්ටුවත් වැඩි වෙන විට මගාසල කුඩා වන ලැහැබකට රිංගා නිදා ගැනීම මෙනවෙයි ඈ සිතාගත්. අලුත් එකේ 221. අන්න හරි. බොහොම හොඳයි. 221 නේද අපි හඳුනේ? 221 නේ? ඔව් සර්. හරි. හරි. 221 පරණ පොතේ 236 වෙනි පිටුව උදුරුතේට එන්නේ මම ආයෙ පාරක් කියන්නම්. රෑබෝවි බඩගින්නත් එහෙත්වත් වැඩි වන විට මගාසල කුඩා ලැහැබකට රිංගා නිදා ගැනීම මෙනවයි ඈත් සිතාගත්. ඒක තමයි. හරිද? හම්බුණාද? හරි සර්. හරි. පොඩ්ඩක් ඉන්න අපි හඳුනේ 212. හඳුනේ එක උදුරුතයක් අපිට මග ඇරුණා. ඒකත් ඔබ වහන්සේලා පොඩි මාක් එකක් දාගන්න කොහොමද? අතන මේ කොතනද දන්නවද? අපි මෙන්න මේක 218 233 පිටුව ආයෙ පෙළ ගන්නකො. ඒ උදාහරණය අනිවාර්යෙන් ඕනේ. ඒ කියන්නේ අපි උද්දෘතාංක 10 11 දෙක ලිව්වේ අන්නේ පිටුව. ඒකේ හාමුදුරනේ ඒ 10 11 දාපු ඡේදෙට පල්ලෙහෙන් තව ඡේදයක් තියෙනව නේද? අන්නේ ඒ ඡේදي පටන් ගන්න මෙහෙම ක්‍රමයෙන් මාස ගණනක් ගත වී ගියාට පස්සේ හම්බුණාද? පොඩි හාමුදුරනේ කියනවනම් කියන්න. හම්බුණා නේද හැමෝටම? හරි සර්. හරි. ඒකේ හාමුදුරනේ මෙන්න මෙතන ඉඳන් පුංචි මණිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදර එයි යන බලාපොරොත්තු වෙනි. අන්න ඒක පොඩ්ඩක් මාක් කරලා තියාගන්න. එතන ලියා ගන්න හාමුදුරනේ. ඇය හැම වෙලේම ධනාත්මකව හිතුවා. ඒතර පුංචි මණිකා පොසිටිව් වුණා. එතකොට සර් ඒක 12 කියලා දාගන්න. අන්න හරි. එතනට 12 කියලා දාගත්තට කමක් නැහැ. එතකොට අරක 13 කරගන්න. මට ඒක කියන්න මේ එතන පොඩ්ඩක් පැටලුණා කියන්නේ මේ මග හැරුණ එකක් මට අංක 3 පිළිවෙලටම. එතන තිබිච්ච නිසා. හරි නේද? හරි සර්. හරි. ඒ ගැන හඳුනේ ඇය ධනාත්මකව සිතුවා. එතකොට පුංචි හැම වෙලේම ඇය කල්පනා කරා බබුන් අදෙයි හිටෙයි එහෙම කියලා අර නිකන් මේ මානසිකත්වයේ කඩාගත්තේ නැහැ. ඇයි බලාපොරොත්තුවක් තියාගන්න. එතකොට ඒකත් ඇයිගේ ධෛර්යවන්ත ස්වභාවය ඉස්මතු කරන හරි අපූර්ව අවස්ථාවක්. හරි. අපි එහෙනම් 236 වෙනි පිටුව උදාහරණ තියාගත්ත. ඔන්න ඊළඟට යනවා 239 වෙනි පිටුවට. 239 වෙනි පිටුවේ අන්තිම හරිය තමයි මේ උදුරුතේ තියෙන්නේ.